හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී අපි දුල පුතාලත් එක්ක මේ 12 වෙනි ඒකකයේ සමාලෝචන ප්‍රශ්නයි දරුවනේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඔබ දන්නවා 12 වෙනි ඒකකයේ විශේෂයෙන්ම 12 වෙනි ශ්‍රේණියේ ඒකක 11කට පස්සේ අපි මේ 13 වෙනි ශ්‍රේණියේ පළවෙනි ඒකකයයි දරුවනේ මේ 12 වෙනි ඒකකයේ විදිහට දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්නේ. යාන්ත්‍රිකකරණ ඒකකයට අදාළ සිද්ධාන්ත කොටස් සාකච්ඡා කරලා අවසන් කරලා දරුවනේ අපි මේ සමාලෝචන ප්‍රශ්නයි සාකච්ඡා කරන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා වෙනදා වගේම ආදරණීය දුල පුතාලත් එක්ක සෑම ඒකකයක් අවසානයේදී මේ ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්න සමගින් ඒකකයට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ කොටස් දුල පුතාලට ගැටළු විදිහට ඉදිරිපත් කළා. ඒවා සම්බන්ධයෙන් දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි දුවේ පුතේ අපි මේ වෙනකොට ප්‍රශ්න 20ක් සාකච්ඡා කරලා අවසන් කළා. 21 වෙනි ප්‍රශ්නය දුවේ පුතේ අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඔබට පුළුවන් කෙලින්ම මේ ප්‍රශ්නය ලියාගෙන CR පොතක පිළිතුරු ලියන්න පුළුවන් පුතේ. ඔබට දැන් අනිවාර්යයෙන්ම ස්ථීරවම අපි සිද්ධාන්ත කොටස් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරලා තියෙන නිසා ඔබට හැකියාව තියෙනවා අවස්ථාව තියෙනවා මේවට හැකි ඉක්මනින් කඩිනමින් පිළිතුරු ලියමින් ඔබට අවස්ථාව උදා කරගන්න මේ විෂය සඳහා ඒ සාමාර්ථයකට පාර විවර කරගන්න අවස්ථාව තියෙනවා පුතේ. හැකි පමණ මේ විභාග ප්‍රශ්න වලට ඉලක්ක ප්‍රශ්න වලට පිළිතුරු ලියලා තමයි ඔබ මේ අවසන් විභාගයේ ප්‍රශ්න පත්‍රය සඳහා හුරු වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි දරුවනේ අපි ආරම්භ කරනවා 21 වෙනි ප්‍රශ්නේ. කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපනය කිරීමේදී සලකා බැලිය යුතු කරුණු කිහිපයක් සඳහන් කරන්න කියලායි අහන්නේ දුවේ පුතේ. අපි දන්නවා කේන්ද්‍රාපසාරී පොම්පයක් ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි මේ ජලයේ එසවීම සඳහා භාවිතා කරන සාම්ප්‍රදායික නොවන ජල එසවුම් ක්‍රමයක් විදිහටයි දුවේ පුතේ මේ ජල පොම්ප හඳුන්වන්නේ. ඉතින් ඊටාමත්ම අපිට විශේෂයෙන්ම ගෘහස්ත කටයුතු සඳහා වගේම අනිකුත් කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන් ආකාරයේ කේන්ද්‍රාපසාරී පොම්ප නිර්මාණය කරලා තියෙනවා දරුවනේ. හොඳයි අපි බලමු. කොහොමද මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපිත කිරීමේදී මොනවද අපි සලකා බැලිය යුතු කරුණු කියන සම්බන්ධයෙන් ඉදිරියට යමු දරුවෝ. විශේෂයෙන්ම දරුවනේ ඔබ දන්නවා මේ චූෂණ එසවුම මීටර 6ක් 7ක් අතර ප්‍රමාණයක් දක්වා තමයි උපරිම චූෂණ උස ප්‍රමාණයක් විදිහට තියෙන්නේ. අපිට චූෂණ උස වැඩි වුණොත් අපි දන්නවා ඒ සඳහා අපිට ගැඹුරු ලින්ක් කට්ටල යොදා ගන්න අවශ්‍ය වෙනවා දරුවනේ. ඩීප් වෙල් කිට් යොදා ගැනීමේ අවශ්‍යතාවය මතුවෙනවා. ඔබ ඒ දන්නවා. සිද්ධාන්ත පාඩම් වල අපි ඒවා හැකිතාක් විස්තරාත්මකව සාකච්ඡා කරලා තියෙන ඉඳ මෙතන කෙලින්ම අපි පිළිතුරට යනවා දුල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. එහෙනම් දරුවනේ මේ චූෂණ එසවුම් උස අවම කර ගැනීමට බලන්න. චූෂණ එසවුම් උස අපි හැකිතාක් අවම කරගත්තොත් තමයි අපිට කේන්ද්‍රාපසාරී පොම්පයකින් කාර්යක්ෂම ලෙස ජල එසවීමේ කටයුතු සාර්ථකව සිදු කරගන්න අවස්ථාව ලැබෙන්නේ දරුවනේ. කොහොමද එහෙනම් අපි ඒක කරන්නේ? චූෂණ එසවුම් උස අවම කර ගැනීමට හැකිතාක් දුරට ජල පෘෂ්ඨයට ආසන්නව පොම්පේ සවි කිරීම සිදු කරන්න ඕනේ පුතේ. එහෙනම් ඊටම වැදගත් කරුණ විදිහට අපි කරන සාධාරණ කරන්න වෙනවා. බලන දරුවනේ මෙහිදී අපි චූෂණ එසවුම් උස අවම කර ගැනීමට නම් මොකද කරන්න ඕනේ? පොම්පේ හැකිතාක් දුරට ජල පෘෂ්ඨයට ආසන්නව සවි කරන්න ඕනේ. හරි. ඒ වගේම තමයි දරුවනේ අපි දන්නා මේ පොම්පේ ආරක්ෂිතව අපි දන්නවා ආරක්ෂක ස්ථානයක මො පොම්පේ සඳහා රැඳවීම සිදු කරන්න අවශ්‍යයි දුවේ පුතේ. විශේෂයෙන්ම මේ කාලගුණික තත්ත්වවලින් වගේම සොර සතුරන්ගෙන් මේ ආරක්ෂා කිරීම සඳහා ඔබ දැකලා ඇති බොහෝ නිවස්වල මේ ගෘහස්ත ජල පොම්ප ස්ථාපිත කරලා තියෙන ස්ථානයේ සඳහා කුඩා ආවරණයක් සකස් කරලා දරුවනේ කොන්ක්‍රීට් එකක් මත දරුවනේ පොඩි කුඩා නිවස්නක් වගේ සකස් කරලා කුඩා බොහොම කුඩාවට මේ පොම්පේ රඳවන්න පුළුවන් ස්ථානයකට කොන්ක්‍රීට් එකකින් වහලේ ආවරණය කරලා දරුවනේ පොළවට විශේෂයෙන් සවි කරලා තියෙනවා. අපි දන්නවා කොන්ක්‍රීට් එකක් මත බොහෝ විට දරුවනේ මේ පොම්පේ සවි කරලා ආවරණය කරලා දරුවනේ කුඩා බිත්ති වලින් ආවරණය කරලා පොඩි මේ පොම්ප නිවස්නක් වගේ කුඩා බොහොම මේ ප්‍රමාණාත්මකව විශාල ඉඩක් යන්නේ නැති විදිහට භූමියේ උපරිම ප්‍රයෝජනට අරගෙන සීමිත ඉර කොටසක මේ පොම්පේ ස්ථාපිත කරලා තියෙනවා පුතේ. ආවරණය කරලා විශේෂයෙන්ම අපි දන්නවා කාලගුණික තත්ත්වවලින් වර්ෂාවෙන් සුළඟින් ඒ වගේම සොර සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි දරුවනේ පොම්පේ ස්ථාවරව අපේ යම් ස්ථානයක මේක සවි කරගන්න අවශ්‍ය වෙනවා දරුවනේ මේ පොම්පේ. රයිට්. එහෙනම් කාලගුණික තත්ත්වවලින් වගේම සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට සුදුසු ආවරණ සහිත දරුවනේ. ඒ සඳහා සුදුසු ආවරණ සහිතව මේ වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි සකස් කළ ගෘහයක් තුලයි දුවේ පුතේ මේ පොම්පේ සවි කිරීම සිදු කරන්නේ. ඉතින් ඒකත් විශේෂයෙන් මේ කේන්ද්‍රාපසාරී පොම්පයක් ස්ථාපිත කිරීමේදී අපි මේ සැලකිලිමත් යුතු කරුණක් විදියට දුල පුතාලට හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ දැනටමත් දන්නවා
පිළිතුර සඳහන් කරලා ඇත්තේ. එහෙනම් මතක තියාගන්න දරුවනේ කාලගුණික තත්ත්වවලින් හා සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමට සුදුසු ආවරණ සහිත වාතාශ්‍රය මනාව ලැබෙන පරිදි සකස් කළ ගෘහයක් තුළයි දරුවනේ මේ කේන්ද්‍රාපිසාරි පොම්පේ අපි ස්ථාපිත කළ යුතු වෙන්නේ. ඉතාම වැදගත් කරුණු දෙකක් කතා කරා. ඒ වගේම මේ ස්ථානය සඳහා පහසුවෙන් ළඟා හැවිය හැකි ස්ථානයකයි මේ ලිඳ ආසන්නයේ නැත්නම් ජල ප්‍රභවය ආසන්නයේ දුවේ පුතේ පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයකයි මේ පොම්පය අපි ස්ථාපිත කළ යුතු වන්නේ අපිට නඩත්තු කිරීම කටයුතු සඳහා ස්ථීරවම පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ස්ථානයක් වෙන්න ඕනේ. බාධක නැති පහසුවෙන් ළඟා වෙන්න පුළුවන් ස්ථානයකයි පොම්පේ ස්ථාපිත කිරීම සඳහා අපි තෝරගන්න ඕනේ. පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වෙන්න ඕනේ. නම් ප්‍රධාන වශයෙන් අපි කරුණු කතා කරා දරුවනේ එකයි. කරුණු 1යි 2යි 3ක්. කෙලින්ම විභාගයට අහන්න පුළුවන් පුතේ මේ කරුණු. ඒ වගේම අපි යනවා 4 වෙනි කරුණට දරුවනේ. බලන්න. පොම්පේ ක්‍රියා කරවීමේදී ඇතිවන කම්පන දරුවනේ. පොම්පේ ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන මේ කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි අපි කලින් කිව්වා වගේ ශක්තිමත් අඩිතාලමක් අත්තිවාරමක් ෆවුන්ඩේෂන් එකක් අවශ්‍යයි කොන්ක්‍රීට් වේදිකාවක් මත අපිට යොදා ගන්න පුළුවන් දුවේ පුතේ ශක්තිමත් අත්තිවාරමක්. මොකද මේ පොම්පේ ක්‍රියා කිරීමේදී ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් අත්තිවාරයක් මත සවි කරන්න ඕනේ. 4 වෙනි කාරණා. පොම්පේ ක්‍රියා කිරීමේදී ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හැකිවන පරිදි ශක්තිමත් අත්තිවාරයක් මත සවි කළ යුතු වෙනවා දරුවනේ. 5 වෙනි කරුණ. චූෂණ හා විසර්ජන නල පද්ධතිය. චූෂණ නලය කියලා කියන දරුවනේ අපි දන්නවා පොම්පේ විශේෂයෙන්ම අපි දන්නවා මේ චූෂණ නලේ ජල ප්‍රභවයේ අපි දන්නවා ජල මට්ටමේ ඉඳන් දරුවනේ මේ චූෂණ එසවුම් නැත්නම් චූෂණ උස කියලා කියන පුතේ දරුවනේ අපි ඉගෙන ගත්තා. ජල මට්ටමේ ජල ප්‍රභවයේ ජල මට්ටමේ ඉඳන් පොම්පේ අපි දන්නවා විශේෂයෙන්ම කේන්ද්‍රය දක්වා පොම්පේ කේන්ද්‍රය දක්වා දරුවනේ අපි ජලය ඔසවන්න ඕන උස ප්‍රමාණය තමයි අපි දන්නවා චූෂණ එසවුම් නැත්නම් චූෂණ උස කියලා කියන්නේ දරුවනේ. ඉතින් මේ විශේෂයෙන්ම චූෂණ හා විසර්ජන ඒ සඳහා භාවිතා කරන නල පද්ධති. ජලය ඇද ගැනීම සඳහා චූෂණ නලය යොදා ගන්න පුතේ. විසර්ජනය කිරීම සඳහා අපි දන්නවා පොම්පේ මධ්‍ය රේඛාව සිට ජලයේ විසර්ජනය කියලා ඉහළ උස ප්‍රමාණය තමයි දරුවනේ විසර්ජන හිස කියලා අපි හඳුන්වනවා. මේ සඳහා විසර්ජන නල ඒ වගේම චූෂණ නල යොදා ගැනීමට සිද්ධ වෙනවා දරුවනේ මේ සඳහා. එහෙනම් දරුවනේ විශේෂයෙන්ම චූෂණ හා විසර්ජන නල පද්ධති නැමි වලින් අඩු එල්බෝ වලින් අඩු මේවා අපි දන්නවා සිරස් උස ප්‍රමාණය කියලා අපි ගන්න අය කරන බොහෝ විට නැමි වලින් අඩු මේවට දාන එල්බෝ ප්‍රමාණය අඩුවේ ඍජු හා කෙටි නල පද්ධතියකින් සමන්විත වෙනවා නම් විශේෂයෙන්ම මේ නල පොම්පේ කාර්යක්ෂමතාවය උපරිම කාර්යක්ෂමතාවයකින් අපිට අවශ්‍ය කරන ජලයේ එසවීම සිදු කරගන්න අවස්ථාව ලැබෙනවා දරුවෝ. එහෙනම් ඒක විශේෂයෙන්ම චූෂණ හා විසර්ජන නල පද්ධති නැමි වලින් අඩු ඍජු හා කෙටි නල පද්ධතියකින් සමන්විත වීම අතිශයින්ම වැදගත් දරුවනේ මේ පොම්පේ මනා කාර්යක්ෂමතාවයකින් යුතුව ජල පොම්ප කර ගැනීම සිදු කර ගැනීමට. ඒ වගේම 6 වෙනි කරුණ දරුවනේ චූෂණ නලයේ වායු රෝධක වන ලෙස සවි කරන්න ඕනේ. වාතය ඇතුළු නොවන විදිහට චූෂණ නලය තුළට චූෂණ නලය සවි කිරීමේදී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දරුවනේ වායු රෝධක වන ලෙස මේ විශේෂයෙන්ම සැකසීම සඳහා සම්බන්ධ කරනකොට අපි දන්නවා පොම්පේ අසල ඇතිවන දරුවනේ පොම්පේ ඇතුළු මුව අසල ඇතිවෙන අපි දන්නවා පොම්පේ මධ්‍ය ලක්ෂයේ මධ්‍ය ඇතුළු මුවේ ඇතිවෙන මේ රික්තක තත්ත්වය නිසා තමා දරුවනේ මේ චූෂක නලය ඔස්සේ ජලයේ ඇදීම සිදු වෙන්නේ. රයිට් ඒ පීඩන ව්‍යසට අනුව ජලයේ ඇදීම සිදුවීමේදී අපි දන්නවා මේ චූෂණ නලය තුල විශේෂයෙන්ම වායු රෝධක වන ආකාරයට සකස් කිරීම සවි කිරීම විශේෂයෙන්ම වැදගත් වෙනවා දරුවනේ මේ ජලයේ චූෂණය කිරීම නැත්නම් ජලයේ ඇද ගැනීම සඳහා. හරි එහෙනම් චූෂණ නලයේ වායු රෝධක වන ලෙස සවි කිරීමත් අතිශයින්ම වැදගත් වෙනවා. ප්‍රශ්න අංක 22ට යනවා දරුවනේ අපි මේ ඉරිගේෂන් සිස්ටම් ගැන කතා කරන්නේ නේ විශේෂයෙන්ම අපි දන්නවා අපි කතා කරන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදී මේ 13 වන ශ්‍රේණියේ පළවන ඒකකයේ එහෙම නැත්නම් 12 වන ඒකකයේ සම්බන්ධයෙන් දුවේ පුතේ අපි 2013 විශේෂයෙන්ම මේ විෂය නිර්දේශයට
තාක්ෂණවේදී විෂය ධාරාවේ ප්‍රධාන විෂයක් විදිහට මේ ජෛව පද්ධති තාක්ෂණවේදී විෂය ධාරාව හඳුන්වා දුන්න දරුවනේ අපි සිද්ධාන්ත පාඩම් වලදී නිතර මතක් කරලා දුන්නා 2022 හඳුන්වා දුන්න 2013 හඳුන්වා දුන්න විෂය ධාරාව තුළ විශේෂයෙන්ම මේ ජල සම්පාදනය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන දරුවනේ යොදාගෙන තිබුණා. ඒ විෂය නිර්දේශය තුළ විශේෂයෙන්ම ජල සම්පාදන කාර්යක්ෂමතාවය සම්බන්ධයෙන් අපිට ගණනය කිරීම ජල සම්පාදනය ආශ්‍රිත ගණනය කිරීම ඒ වගේම මේ විවිධ ජල සම්පාදන ක්‍රමයන්ට පෘෂ්ඨීය ජල සම්පාදනය, උපපෘෂ්ඨීය ජල සම්පාදනය, ශුද්ධ ජල සම්පාදනය විදිහට පුතේ මේ විවිධ ජල සම්පාදන ක්‍රම ගැන අපිට සාකච්ඡා කරන්න තිබුණා. නමුත් 2017 ඔබ දන්නවා මේ විෂය නිර්දේශය යාවත් කාලුණා දරුවනේ. එතනදී මේ ජල සම්පාදනයේ ආශ්‍රිත ගණනය කිරීම, ඒ වගේම වැව් සම්බන්ධයෙන් අපි ඉගෙන ගත්තා. සහ අනෙකුත් ජල සම්පාදන ක්‍රම සියල්ලම ඉවත් කළා පුතේ. අපිට විශේෂයෙන්ම මේ ශුද්ධ ජල සම්පාදනය පිළිබඳව පමණයි දුවේ පුතේ මේ අලුතින් යාවත් කාලීන විෂය නිර්දේශය තුළ කතා කරන්න තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රධානතම ශුද්ධ ජල සම්පාදන පද්ධති විදිහට දුවේ පුතේ අපි මේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් සහ ඩ්‍රිප් ඉරිගේෂන් පිළිබඳ. ඒ කියන්නේ වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම පද්ධති දෙකක් විදිහට වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රම දෙකක් විදිහට දුවේ පුතේ බිඳු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදන පද්ධති ගැනයි අපිට විශේෂයෙන්ම මේ අලුත් විෂය නිර්දේශය තුළ 13 වන ශ්‍රේණියේදී සාකච්ඡා කරන්න තියෙනවා. ඒක නිසා විශේෂයෙන් මතක් කරන්න ඕනේ දුවේ පුතේ අපි දන්නවා වේලි කලාප වෙන ප්‍රදේශවලට වේලි කලාපයේ ජල සංරක්ෂණය සඳහා අපි දන්නවා විශේෂයෙන්ම මේ ශුද්ධ ජල සම්පාදනය කියලා කියන්නේ අපි සීමිත ජල ප්‍රමාණයක් ශේෂ්ත්‍රයේ යම් සීමිත ප්‍රදේශයකට ගමන් කරවීම තමයි පුතේ ශුද්ධ ජල සම්පාදනය සිදුවෙන්නේ. බලන්න සීමිත ජල ප්‍රමාණය. බලන්න ජල භාවිත කාර්යක්ෂමතාව උපරිම කරගන්නයි පුතේ මේකේ අරමුණ වෙන්නේ. එහෙනම් ශුද්ධ ජල සම්පාදනයේ පුතේ නැත්තම් මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් එකක් කියලා කියන්නේ. අපි දන්නවා වගා ශේෂ්ත්‍රයේ නැත්තම් භූමියේ ඉඩම ශේෂ්ත්‍රයේ යම් සීමිත ප්‍රදේශයකට සීමිත ජල ප්‍රමාණයක් පීඩනයක් යටතේ සැපීමයි දුවේ පුතේ මේ ශුද්ධ ජල සම්පාදනයකදී වෙන්නේ. එහෙනම් විශේෂයෙන්ම අපිට එහෙනම් මේකෙදි කතා කරන්න වෙන්නේ අපිට මේ අපි මේකෙදි විශේෂයෙන් කියන්න ඕනේ පුතේ නිතරම මේ ජල සම්පාදන පද්ධති පිළිබඳ ප්‍රශ්න ගැටලු පුතේ අනිවාර්යයෙන්ම විභාගයේ බහුවර්ණ මාදිරී ප්‍රශ්න වලත් ව්‍යුහගත මාදිරී ප්‍රශ්න වලත් රචනා මාදිරී ප්‍රශ්න වලත් නිතරම පායේ අහනවා පුතේ මේ ජල සම්පාදන පද්ධති. ඇයි ප්‍රධාන ජල සම්පාදන පද්ධතියක් දෙකයි අපි කතා කරන්නේ මේ විසුරුම් ජල සම්පාදනය සහ බිඳු ජල සම්පාදනය පිළිබඳව පුතේ කතා කරන්නේ. ඉතින් මේ ප්‍රධාන ජල සම්පාදන පද්ධති දෙකම අයිති වෙන්නේ ශුද්ධ ජල සම්පාදන පද්ධතිය විදිහට නැත්නම් මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් විදිහටයි පුතේ අපි කතා කරන්නේ. විශේෂයෙන් මතක තියාගන්න එන මේ ශුද්ධ ජල සම්පාදනයේදී සීමිත ජල ප්‍රමාණයක් ශේෂ්ත්‍රයේ සීමිත ප්‍රදේශයකට යම් පීඩනයක් යටතේ සම්පාදනය කිරීමයි සිදු කරන්නේ. හොඳයි. එහෙනම් අපෙන් 22 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ බිඳු ජල සම්පාදනය යන කුමක්ද කියලා. අපි බලමු පුතේ මොකද්ද කෙලින්ම පිළිතුරට යන් අපි බිඳු ජල සම්පාදනය කුමක්ද කියන එක. මේ බලන් දරුවනේ බිඳු ජල සම්පාදන පද්ධතියක් ශේෂ්ත්‍රයක ස්ථාපිත කරලා තියෙන ආකාරය මේ බලන්න ප්‍රධාන ජල ප්‍රභවයෙන් ජල පොම්පයක් කරා ජලය ඇද ගැනීම සිද්ධ වෙනවා පුතේ. ඒ වගේම අපි දන්නවා ජල පෙරහන් ඒකකයක් භාවිතා කරන්න ඕනේ. පිරිසුදු ජලය මේ සරහා යොදා ගන්න විශේෂයෙන්ම බිඳු ජල සම්පාදනයේ පද්ධතියේදී අපි දන්නවා මේ එමිටර්ස් නැත්තම් විමෝචක අවහිර වෙන්න පුළුවන් දුවේ පුතේ මේ අපද්‍රව්‍ය සහිත රොන් මඩ සහිත ජලය යොදා ගත්තොත් අනිවාර්යයෙන්ම මේ ජලය පුතේ මේ අවහිර වෙන්න පුළුවන් විමෝචක අවහිර වීම නිසා පද්ධතිය ක්‍රියාවිරහිත තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා විශේෂයෙන්ම අපි මේ ජල ප්‍රභවයකින් නැද ගන්න ජලය පොම්ප කරලා ගන්න ජලය දරුවනේ විශේෂයෙන් පෙරහන් ඒකකයක් තුලින් නැවලා ජලය පිරිසිදු කර ගැනීම සිද්ධ වෙනවා. ඒ වගේම මේ බිඳු ජල සම්පාදනයත් එක්ක අපිට පොහොර සහ ජලය එකවර සම්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ පොහොර භාවිත කාර්යක්ෂමතාවයේ වැඩි වගේම අපිට සමය ඉතුරු කරගන්න පුළුවන් දරුවනේ කාර්යක්ෂමව මේ කටයුතු වගා බිම් වල කළමනාකරණය කරන්න අවස්ථාවක් ලැබෙනවා. මේ පොහොර සහ ජලය එකට සැපීම මගින් දරුවනේ භූගෝල වර්ධනය වගේම අපිට ගුණාත්මකව සහ ප්‍රමාණාත්මකව ඉහළ අස්වැන්නක් ලබා ගැනීමටත් ඒක හේතුවක් වෙනවා දරුවනේ. අමතර වියදමක් කියන්නේ වැඩි ශ්‍රමය භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ එක පිටම මේ වැඩේ කරගන්න පුළුවන්. එනම් පොහොර සහ ජලය එකවර වගා ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. ප්‍රධාන නල ඔස්සේ පැමිණෙන ජලය උපප්‍රධාන නල හරහා ගමන් කරන දරුවනේ ශේෂ්ත්‍රයේදී මේවා පාර්ශවික නල ඔස්සේ මේ භෝග වගා කරලා තියෙන ශේෂ්ත්‍රයේ භෝග පැලෑටි ස්ථාන වලට ගමන් කරන දරුවනේ ඒ හැම ස්ථානයකදීම නිසි පරතරයකින් යොදනු ලබන ඩ්‍රිපර්ස් නැත්නම් එමිටර්ස් විමෝචක අපි ඒකට කියනවා විමෝචක දරුවනේ එමිටර්ස් මේ විමෝචක අපි දන්නවා විශේෂයෙන්ම නලවල පිටතින් සවි කරන විමෝචක අපි කියන ඔන්ලයින් රිපර්ස් සහ නලවල ඇතුලින් සවි කරන රිපර්ස් නැත්නම් ඉන්ලයින් රිපර්ස් විදියට ආකාර දෙකක් තියෙනවා දරුවනේ නිසි පරතරයකින් තු මෙවන් සෑම භෝගයකම මූල කලාපයේ අවටයි තෙත්වීම සිදු වෙන්නේ මේ එමිටරයකින් දරුවනේ මේ හැම විසර්ජක නලයකම මේ එමිටර්ස් තියෙනවා දරුවනේ මේ බලන්න මම මේ රතු පාට ඩොට් එකකින් දාලා දෙන්නේ මේ එමිටර්ස් විමෝචක දරුවනේ එමිටර්ස් මේ හැමතරම එමිටර්ස් විමෝචක තියෙන්නේ මේ හැම විමෝචකයකින්ම දරුවනේ එමිටරයකින්ම බලන්න
අපි දන්නවා මේ ජල සම්පාදන පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාව අතරතුර ජලයේ ඩ්‍රිප් වයිස් බිඳුව තමයි පුතේ වැටෙන්නේ. ඉතින් මේ විදිහට භෝගයේ මූල කලාපයේ අවටයි තෙත් තියෙන්නේ. මුළු ශේෂ්ත්‍රයේටම ජලයේදීමක් සිදු වෙන්නේ පීඩනයක් යටතේ ශේෂ්ත්‍රයේ සීමිත ප්‍රදේශයකට ජලයේ බිඳුව වශයෙන් ගමන් කිරීම පුතේ මේ පද්ධතිය ක්‍රියාත්මක කරලා තියෙන අවස්ථාව අතරතුර මේ එමිටරයකින් නැත්නම් විමෝචකයකින් දරුවනේ ජලයේ ඩ්‍රිප් වයිස් බිඳුව පතිත වෙනකොට මේ භෝගයේ මූල කලාපයට මෙන්න මේ ආකාරයට තෙත්වීමක් සිද්ධ වෙනවා මේ බලන්න. මූල කලාපයට මේ තෙත්වලා තියෙන ආකාරය දරුවනේ. මේ බලන්න. මෙවන් මූල කලාපයට තෙත්වීම සිදු වෙනවා. මේ විශේෂයෙන් පෙන්ලා දෙන පාර්ශ්වික නල මේ තියෙන පාර්ශ්වික නල දරුවනේ මේ මෙතන ගියහත් මේ විමෝචක මේ බලන්න උපප්‍රදාන නල මේ නම් කරලා තියෙන මේ නලය තමයි උපප්‍රදාන නලයක්. මේ ජල ප්‍රභවයේ ජල පොම්පේ ජල පෙරහන් ඒකකයක් තියෙනවා දරුවනේ. ඒ වගේම පොහොර ඒකකයේ මෙන්න ප්‍රධාන නලය. මේ ප්‍රධාන නලය තමයි දරුවනේ මේ පෙන්නම් කරලා තියෙන්නේ. ඉතින් එහෙනම් බිඳු ජල සම්පාදනයක් කියන එක අපේ ප්‍රශ්نين ඇහුවේ කෙලින්ම පිළිතුරට යන් මොකද්ද මේ බිඳු ජල සම්පාදනයක් කියලා කියවුවහුවොත් මොකද්ද ඔබ විභාගෙට ලියන්නේ? විවිධ පොත්වල විවිධ අර්ථ දැකීම් තිබුණට දුවේ පුතේ ඔබ මෙන්න මේ මම දක්වලා තියෙන අපි කියන අපිත් එක්ක සාකච්ඡා කරන අර්ථ දැක්වීමයි විභාගයේදී අනිවාර්යයෙන්ම ස්ථිරවම ඔබ ලියන්න ඕනේ. ව්‍යුහගත මාධ්‍ය රචනා ප්‍රශ්නයක මේ බිඳු ජල සම්පාදනය හඳුන්වන්න කිව්වොත් මෙන්න මේ හැඳින්වීමට පමණයි දරුවනේ ලකුණු හම්බෙන්නේ පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක ගලාගෙන යන ජලය මේ බලන්න. ප්‍රධාන නලයකින් ඇවිල්ලා උපප්‍රධාන නලයකට ඇවිල්ලා මේ පාර්ශ්වික නල පද්ධතියක ගලාගෙන යන ජලය මේ බොන්න පුතේ ජල විමෝචක තුලින් ජලයේ බිඳු ලෙස ලබා දෙන ක්‍රමය තමයි දරුවනේ බිඳු ජල සම්පාදනය නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් කියන්නේ. අනිවාර්යයෙන්ම ඔබ විභාගෙදී මෙයයි ලිවිය යුත්තේ මෙයටයි ඔබට ලකුණු හම්බෙන්නේ. ව්‍යුහගත මාදලී වේවා රචනා මාදලී හැඳින්වීමකදී ආදරණීය දරුවනේ ඔබ එයයි සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ. මේ බලන්න. ඒකත් පීඩනයක් යටතේ කොහෙද? පාර්ශ්වික නල පද්ධතියක ගලා යන ජලය. මෙන්න පීඩනයක් යටතේ මේ බලන්න මේ පාර්ශ්වික නල මේ බලන්න මේ පාර්ශ්වික නල හරහා. පාර්ශ්වික නල හරහා ගලා යන ජලයටයි ඒ පාර්ශ්වික නල අතර නිසි පරතරයෙන් යොදන ලද ඩ්‍රිපර්ස් මගින් විමෝචක මගින් ජලයේ බිඳු වශයෙන් ලැබීමට සැලැස්වීමයි දරුවනේ මේකද සිදුවෙන්නේ. එහෙනම් පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක ගලා යන ජලයේ දරුවනේ මේ බලන්න මොන වගේද? ජල විමෝචක තුලින් ජලයේ බිඳු දෙස ලබා දෙන ක්‍රමය. ඒක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මොනවා තුලින් දරුවනේ? ජල විමෝචක තුලින් ජලයේ බිඳු දෙස ලබා දෙන ක්‍රමය තමයි දුවේ පුතේ බිඳු ජල සම්පාදනය කියලා කියන්නේ. එහෙනම් නැවතත් බලන්න. පීඩනයක් යටතේ පාර්ශ්වික නල පද්ධතියක ගලා යන ජලය කොහොමද? විමෝචක තුලින් නැත්නම් එමිටර්ස් තුලින් විමෝචක තුලින් ජලය බිඳු ලෙස ලබා දෙන ක්‍රමයයි බිඳු ජල සම්පාදනය නැත්නම් ඩ්‍රිප් ඉරිගේෂන් විදිහට අපි හඳුන්වන්නේ දුවේ පුතේ. මේ බලන්න නලයකින් ජලයේ බිඳු වශයෙන් වැස්සීම සිදුවන අවස්ථාවක් දරුවනේ. ජලයේ බිඳු වශයෙන් වැස්සීම සිදුවන අවස්ථාවක් ඩිපරයකේ. ඩිපරයකේ බිඳු ජල සම්පාදනයේදී. හයිට්. භූමිය මත මේ බලන්න ඩ්‍රිප් ඉරිගේෂන් එකක් භෝග වගාවකට ගෝවා වගාවක් සඳහා නේද දරුවනේ. භෝග වගාවක් සඳහා යොදලා තියෙන ආකාරයේ ඩ්‍රිප් ඉරිගේෂන් එකක්. බිඳු ජල සම්පාදන පද්ධතියක් පාර්ශ්වික නල හරහා විමෝචක තුලින් ජලය බලන්නකො බිඳු වශයෙන් ලබා දෙන ක්‍රමයක් මේ දරුවනේ පීඩනයක් යටතේ. රයිට්. අපෙන් අහනවා 23 වෙනි ප්‍රශ්නෙන් මොනවද බිඳු ජල සම්පාදන පද්ධතිය අඩංගු යුතු උපාංග මොනවද කියලා. ඉතින් අපි විශේෂයෙන්ම ප්‍රායෝගික පරීක්ෂණවලදී කතා කරන්න තියෙනවා මේ බිඳු ජල සම්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබඳ අපි බලාපොරොත්තු වෙන දුර පුතාලත් එක්ක මේ සියලුම ඒකක වලට අදාළව නැවත මේ ප්‍රායෝගික පරීක්ෂණ දුර පුතාලත් එක්ක කතා කරන්න ප්‍රායෝගික පරීක්ෂණ සිදු කරන්න උපකරණ මේ නිදර්ශක භාවිතා කරලා අපි දේවල් නිවැරදි ආකාරයට සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙන ඉතින් දුර පුතාලා බලාපොරොත්තු වෙන්න කියලා අපිට කියන්න පුළුවන්. හොඳයි දරුවනේ එහෙනම් අපි යනවා කෙලින්ම ප්‍රශ්නෙට. බිඳු ජල සම්පාදන පද්ධතිය අඩංගු වේතු උපාංග නිකන් ඔබට හිතෙන විදිහට මොනවද දරුවනේ? ප්‍රධාන ජල නල තියෙනවා දරුවනේ, උපප්‍රධාන නල තියෙනවා, පාර්ශ්වික නල තියෙනවා, ජල පෙරණ ඒකක තියෙනවා දරුවනේ, ජල පොම්ප තියෙනවා. ඒ වගේම විමෝචක නැත්තම් මේ අපි කියනවා එමිටර්ස් නැත්තම් ඩ්‍රිපර්ස් නේ දරුවනේ. ඩ්‍රිපර්ස් ජලයේ බිඳු වශයෙන් ලැබීම සිදු කරන ඉන්ලයින් ඩ්‍රිපර්ස් සහ ඔන්ලයින් ඩ්‍රිපර්ස් තියෙනවා. ඉතින් මේ විදිහට අපි බලමු මොනවද මේ ශුද්ධ ජල සම්පාදන පද්ධතියක් විදිහට කතා කරන
බින්දු ජල සම්පාදනයක් සඳහා අවශ්‍ය කරන උපාංග මේ පද්ධතියක අඩංගු වූ උපාංග මොනවද කියලා යහනේ දුවේ පුතේ ඔබට මතකයි අපි කෙලින්ම යනවා පිළිතුරට එහෙම. ජල පොම්පයක් හරිනේ පුතේ. ජලයේ පීඩනයේ එකාකාරී තත්වයකින් පවත්වා ගැනීමට පුතේ සුදුසු කේන්ද්‍රාපසාරී ජල පොම්පයක් භාවිතා කරනවා. බලන්නකෝ එහෙනම් කෙලින්ම හරිය අපේ වැඩේට ගැලපෙන නියම ජල පොම්පයක් නේ සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයක්. හැබැයි පුතේ යාගේ ජලයේ පීඩනයේ එකාකාරී තත්වයකින් පවත්වා ගැනීමට සුදුසු කේන්ද්‍රාපසාරී පොම්පයකුයි භාවිතා කරන්න ඕනේ. ආවට ගියට නිකම්ම කේන්ද්‍රාපසාරී පොම්පයක් කිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ පුතේ. බලන්න එහෙනම් කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා ඔබට. රයිට් මේ බලන්න ලකුණු හම්බෙන්නේ ඔය ලියන්න ඕනේ ජලයේ පීඩනයේ එකාකාරී තත්වයකින් පවත්වා ගැනීමට සුදුසු කියන එක ස්ථිරවම සඳහන් වෙන්න ඕනේ පුතේ. මේකෙදි අපිට අවශ්‍ය වෙනවා ජලයේ පීඩනයේ එකාකාරී තත්වයකින් පවත්වා ගැනීමට සුදුසු මොකද්ද පොම්පය? කේන්ද්‍රාපසාරී පොම්පයක් භාවිතා කරන්න. ඒ වගේම ජල පොම්පේ කාර්යක්ෂමතාවය 50%කට වඩා වැඩි විය යුතුයි. වඩාත් කාර්යක්ෂම ජල සම්පාදන පද්ධති තමයි දුවේ පුතේ මේ බින්දු ජල සම්පාදන ඒ වගේම විසුරුම් ජල සම්පාදන කියලා කියන්නේ. සීමිත ජල ප්‍රමාණයක් භාවිතා වෙන්නේ මේ භාවිතා වන ජලයේ උපරිම කාර්යක්ෂමතාවයකින් යොදා ගැනීම සිදු කරනා පුතේ ඒකයි සඳහන් කරන්නේ මේ ජල පොම්පේ කාර්යක්ෂමතාවයේ 50%කට වඩා වැඩි විය යුතුයි කියලා. ස්ථීරවම ජල පොම්පේ කාර්යක්ෂමතාවයේ දරුවනේ 50%කට වඩා වැඩි වෙන්න ඕනේ. ඒක අපි විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වෙනවා. ප්‍රධාන පාලක ඒකකයක් තියෙනවා දරුවනේ මේන් කන්ට්‍රෝල් සිස්ටම් එකක් තියෙනවා. ජල පොම්පයට පස්සේ අපි කතා කරන්නේ මේ ප්‍රධාන පාලක ඒකක ගැන. ජල පෙරණ ජල ප්‍රභව වලින් ලබා ගන්නා ජලයේ තියෙන අපද්‍රව්‍ය ඉවත් කරලා මේ ජල සම්පාදන පද්ධතිය අඛණ්ඩව පවත්වා ගැනීමට ජල ප්‍රභවයේ පිරිසුදු බව අනුව පෙරණ අවශ්‍ය වෙනවා. මොකද දරුවනේ මේ ජල ප්‍රභවයේ අපිරිසුදුයි නම් ජලයේ විවිධ ද්‍රව්‍ය තියෙනවා නම් අපි දන්නවා දරුවනේ මේ ජලයේ තියෙන විවිධ ද්‍රව්‍ය නිසා මේ ජල සම්පාදන පද්ධතියේ ප්‍රධාන කොටස් විදිහට අපි සලකන පාර්ශ්වික නල වලට සම්බන්ධ කරලා දෙන විමෝචක අවහිර වීම නිසා පුතේ මේ ජල සම්පාදන ක්‍රියාවලිය අක්‍රිය වෙන්න අඩාල වෙන්න පුළුවන්. ඒක නිසා තමයි පුතේ මේ ජල පෙරණ භාවිතා කරන්න විශේෂයෙන්. ඒක විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් බලන්න එහෙනම් මේ ජල පෙරණ වලින් මොකද්ද කරන්නේ? ජල ප්‍රභව වලින් ලබා ගන්න ජලයේ තියෙන දරුවනේ අපද්‍රව්‍ය ඉවත් කරලා මේ ජල සම්පාදන පද්ධතිය අපිට අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජල ප්‍රභවයේ පිරිසුදු බව අනුව පෙරණ වැදගත් වෙනවා දරුවනේ ෆිල්ටර්ස් අවශ්‍ය වෙනවා. ඒක තීරණය වෙන්නේ සුදුසු පොම්පේ තෝරා ගැනීම මේ ජල ප්‍රභවයේ පවිත්‍රතාවය නැත්තම් පිරිසුදු බව කියන සාධකයේ මතයි දරුවනේ ඒ රඳා පවතින්නේ. ඒ වගේම පෙරහන් වර්ග කිහිපයක් එක්වර භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා දුවේ පුතේ. මේ කරුණ සාර්ථකව නිම කර ගැනීම සඳහා ඒ වගේම පීඩන පාලන උපකරණ ප්‍රෙෂර් කන්ට්‍රෝල් ඉක්විප්මන්ට් අවශ්‍යයි දරුවනේ. වායු හා රික්තක නිදහස් කිරීමේ කපාට වන පීඩන මාපක ජල කරාම වගේම ජල මිනුම් උපාංග අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ වගේම දරුවනේ මේ ජලය ආපසු නොගලන කපාට බලන්න ජලය ආපසු නොගලන කපාට පූර්ණ වූ අර්ධ ස්වයංක්‍රීයව ක්‍රියා කරන අපද්‍රව්‍ය සෝදා හැරීමේ කපාට දරුවනේ. වැදගත් කොටස් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් පොහොර ඒකකයේ දරුවනේ. මේකෙදී අපි දන්නවා ජල සම්පාදනය කරන මේ සම්පාදනය කරන ජලයත් එක්කම මේ පද්ධතියේ දරුවනේ විශේෂයෙන්ම අපිට පොහොර ප්‍රමාණයේ සාන්ද්‍රණය හා පරිමාව සම අනුපාත වලින් යැවීම විශේෂයෙන්ම මේ උපාංග අපිට අවශ්‍ය වෙනවා පොහොර ඒකකයේ. පොහොර සහ ජල සම්පාදනයත් එක්කම පොහොර සැපීම සිදු කරන විශේෂයෙන්ම මේ ජල සම්පාදන පද්ධතිවල බොහෝ විට මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදීත් නිර්පංශ වගා පද්ධතිවලදී දුවේ පුතේ අපි දන්නවා ඔබ දන්නවා අපි ඉගෙනගෙන තියෙන්නේ බොහෝ විට යොදාගන්නේ මෙන්න මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති. විශේෂයෙන්ම බින්දු හා විසුරුම් ජල සම්පාදන ක්‍රමයි දරුවනේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී මේ ජල සම්පාදනය සඳහා යොදාගන්නේ. ඉතින් ඒකෙදිත් බොහෝ විට අපිට කියන්න පුළුවන් මේ ජලය සහ පොහොර එකට ලබා දීම එකවර ජලයත් එක්කම පොහොර මිශ්‍ර කරලා ඒවා සුදුසු අනුපාත වලින් මිශ්‍ර කරලා ලබා දීමක් තමයි දුවේ පුතේ සිදු කරන්නේ. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පොහොර ඒකකයේ මගින් සම්පාදනය කරන ජලයත් එක්කම පොහොර ප්‍රමාණයේ සාන්ද්‍රණය හා ඒ පරිමාව පුතේ සම අනුපාත වලින් යැවීමට මේ උපාංග අවශ්‍ය වෙනවා පොහොර ඒකකයේ අවශ්‍ය වෙනවා. මෙන්න ප්‍රධාන හා උප ප්‍රධාන නල පද්ධති දරුවනේ විශේෂයෙන්ම ප්‍රධාන නල අපි දන්නවා මේ ජල ප්‍රභවයෙන් ජලයේ එසවීම කරලා ජල පොම්පේ මගින් දුවේ පුතේ මේ පෙරණ ජලය ෆිල්ටර් කරන ජලයේ දරුවනේ පිරිසුදු කරගන්න ජලය
අපි දන්නවා ප්‍රධාන නල ඔස්සේ ගමන් කරන දරුවනේ. මේ ප්‍රධාන නල වලට සම්බන්ධිත උපප්‍රධාන නල මගින් තමයි දරුවනේ ශේෂ්ත්‍රයේ ගෙන යන්නේ පුතේ. ශේෂ්ත්‍රය මේ ලයින් ගෙනියන්නේ. ඒවා අතරට ඔබ දන්නවා මේ පාර්ශ්වික නල යොදලා තියෙනවා දරුවනේ මේ මතු පිටින්. මේ යොදන පාර්ශ්වික නල වලට තමයි පුතේ සුදුසු ප්‍රමාණ වලින් පරතර වලින් අපි දන්නවා විශේෂයෙන්ම මේ එමිටර්ස් නැත්තම් විමෝචක යොදලා තියෙන්නේ. හොඳයි දරුවෝ. මේ බලන්න. ඒ වගේම මේ ප්‍රධාන හා උපප්‍රධාන නල පද්ධතිය ගත්තාම සම්පාදනය කරන ජලය අරන් යන්න දරුවනේ. රැගෙන යන්න ඉහළ ධාරිතාවකින් යුක්ත ශක්තිමත් PVC. අපි කියනවා පොලිවයිනයිල් ක්ලෝරයිඩ්. ඒ වගේම HDPE high density polyethylene. ඒ වගේම linear low density polyethylene LDPE නල. එහෙම නැත්නම් ඇල්කතීන් නල දරුවනේ මේවා පොළොව තුල සුදුසු ගැඹුරකින් වලලා සකස් කිරීම සිදු කරනවා. අපි දන්නවා පාර්ශ්වික නල තමයි ශේෂ්ත්‍රීය භෝගයේ මූල කලාපයවට තෙත් කරන්න පාර්ශ්වික නල වල තමයි පුතේ එමිටර්ස් නැත්නම් විමෝචක සම්බන්ධ කරලා තියෙන්නේ. මේ ප්‍රධාන හා උපප්‍රධාන නල ඔබ දන්නවා විශේෂයෙන්ම පොළොව තුල සුදුසු ගැඹුරකින් වලලා ඒවා සකස් කිරීම සිදු කරනු ලබන. මම හිතන්නේ ඔබට ඒ අවබෝධය තියෙනවා. ඔබ මේවා දැන් බොහෝ වගා ශේෂ සඳහා මේ බින්දු ජල සම්පාදන පද්ධති ඍජුවම ලබා දීම සිදු කරනවා පුතේ. ඉතින් ඒක නිසා බොහෝ දරුවෝ මේ ගැන දැනුවත් මේවා දැකලා තියෙනවා. හොඳ අවබෝධයක් මේ සම්බන්ධයෙන් දරුවන්ට තියෙනවා. හොඳයි අපි ඉදිරියට යන දරුවෝ. පාර්ශ්වික නල පද්ධතිය මෙන්න බලන්න. භෝගයට අදාළව ශේෂ්ඨයේ නිසි පරිතරයකින් යුතුව මෙන්න පොළොව මතු පිට යොදන පාර්ශ්වික නල පුතේ බලන්නකෝ. සපේස් එකෙන් මේවා යට කරන්නේ නැහැ පොළොව යට. පොළොව මතු පිටින් මේවා යොදන්නේ. ඉතින් මේ පාර්ශ්වික නල වලට ආදරණීය දුවේ පුතේ මේ එමිටර්ස් නැත්නම් විමෝචක සවි කරන්නේ. රිපර්ස් සවි කරන්නේ. ඉන්ලයින් රිපර්ස් තියෙනවා, ඔන්ලයින් රිපර්ස් තියෙනවා. ඒ කියන්නේ පිටතින් සවි කරන සහ ඇතුළතින් සවි කරන නල. එහෙනම් දරුවනේ විමෝචක. මේ භෝගයට අදාළව ශේෂ්ත්‍රයේ නිසි පරතරයකින් යුතුව බලමු. ඉබා භෝගයට අදාළව ශේෂ්ත්‍රයේ නිසි පරතරයකින් යුතුව පොළව මතු පිට යොදා ඇති පාර්ශ්වික නල පුතේ මේවා ශක්තිමත් තුනි LLDPE කියන්නේ linear low density polyethylene හෝ අපි කියනවා LDPE low density polyethylene කියනවා. මෙන්න මේ නල තමයි පුතේ මේ පාර්ශ්වික නල සඳහා යොදා ගැනීම සිදු වෙන්නේ. පාර්ශ්වික නල වලට තමයි දරුවනේ සුදුසු පරතරයකින් යුතුව මේ විමෝචක එමිටර්ස් සවි කිරීම සිදු කරන්න ලබන්නේ. විමෝචක නැත්නම් රිපර්ස් ගැන කතා කරොත් දරුවනේ ශාකයෙන් ශාකයට එකාකාරීව ජලය නිකුත් කිරීමට දරුවනේ මේ පාර්ශ්වික නල ඇතුළත සවි කරන විමෝචක පද්ධති. අපි කියනවා ඉන්ලයින් රිපර්ස් කියලා හා නල පිටත සවි කරන විමෝචක පද්ධති සහිතව අපි කිව්වා ඔන්ලයින් රිපර්ස් විදිහට පුතේ ආකාර දෙකකට මේ විමෝචක නැත්නම් රිපර්ස් වර්ග කරන්න පුළුවන්. අපි කලින් දුවල පුතාලට කිව්වා. එහෙනම් භෝග මූල කලාපයේ ළඟින් පවතින විදිහට පුතේ භෝග මූල කලාපයේ ළඟින් පවතින විදිහට මේගොල්ලෝ පරතරයකින් යොදාගන්නේ භෝග ජල අවශ්‍යතාවය අනුව විවිධ ජල ප්‍රමාණ නිකුත් කරන විසර්ජක නිපදවලා තියෙනවා. භෝගවල ජල අවශ්‍යතාවය අනුව පුතේ විවිධ ජල ප්‍රමාණ නිකුත් කරනු ලබන විමෝචක සකස් කරලා තියෙනවා. ඉතින් අපිට ගැළපෙන සුදුසු විමෝචක වර්ග මේ සඳහා භෝග වර්ගය අනුව තෝරා ගැනීමට අවස්ථාව තියෙනවා දරුවෝ. මේ බලන්න දරුවනේ ඉන්ලයින් රිපර්ස් තියෙනවා. මේ බලන්න ඔන්ලයින් රිපර්ස් තියෙනවා. මේ බලන්න ඉන්ලයින් රිපර්ස් ගත්තාම ඇතුළතින් මේ නලවල නලවල ඇතුළතින් සවි කරන්න පුළුවන්. ඒ වගේ මේ බලන්න දරුවනේ ඔන්ලයින් රිපර්ස් තියෙනවා නලවල පිටතින් සවි කරන්න පුළුවන්. ජලයේ බිඳු වශයෙන් එකතු වීම යෙදීම සිදුවෙන ඩ්‍රිප් ඉරිගේෂන් ඒකද දරුවනේ මෙන්න එනවා ඉන්ලයින් රිපර්ස් තියෙනවා දරුවනේ මේ බලන්න ඉන්ලයින් රිපර්ස් තියෙනවා මෙතන ඔන්ලයින් රිපර්ස් තියෙනවා පිටතින් තමයි සම්බන්ධ වෙන්නේ මේ ඔන්ලයින් රිපර්ස් ඒ වගේම ඉන්ලයින් රිපර්ස් නල ඇතුළතින් සම්බන්ධ වෙන ඒවා. හොඳයි දරුවනේ අපි ප්‍රශ්න අංක 24ට යනවා. බිඳු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්න යන දරුවනේ. ඩ්‍රිප් ඉරිගේෂන් එක ක්‍රියාකාරීත්වය කෙටියෙන් පැහැදිලි කරන්න කියලා හොඳයි දුවේ පුතේ ඔබත් ආරම්භ කරන්න. ප්‍රශ්න අංක 24 අපි ඉන්නේ ඔබටත් පුළුවන් මේත් එක්කම හැකි ඉක්මනින් අධිවේගී මේ පිළිතුරු ලිවීම ආරම්භ කරන්න ඔබ දැනටමත් පටන් අරගෙන ලියනවා ඇති දුවේ පුතේ. ඉතින් එයයි විය යුත්තේ ඔබේ අවසන් ප්‍රතිඵලය ඉහළ සාමාර්ථයක් සඳහා දරුවනේ විශිෂ්ට සාමාර්ථයක් ඒ සාමාර්ථයක් සඳහා ඔබ සූදානම් වෙලා මේ යන ගමනේ ඔබ වෙනුවෙන්මයි දුවේ පුතේ අපි මේ වැඩසටහන විශේෂයෙන්ම ක්‍රියාත්මක කරන්නේ. එහෙනම් මතක තියාගන්න මේ සමාලෝචන ප්‍රශ්න වලින් ඔබට විභාගයේදී කොතනින් ඇහුවත් ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න පුළුවන් ආකාරයට ඔබේ හැකියාව දියුණු කරගන්න හොඳ අවස්ථාවක් විදිහට අපිට මේ අවස්ථාව සඳහන් කරන්න පුළුවන් ආදරණීය දරුවනේ. එහෙනම් බිඳු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වයයි දරුවනේ
අපිට කෙටියෙන් පැහැදිලි කරන්න අවශ්‍ය වෙන්නේ. පටන් ගන්න. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු කොහොමද ක්‍රියාකාරීත්වයේ බිඳු ජල සම්පාදන පද්ධතිය කියලා දරුවනේ. right මීට අදාළ නල පද්ධති නල සකස් කරලා තියෙනවා දරුවනේ. හරි. එහෙනම් අපි දන්නවා මේකෙදි භෝගයේ මූල මණ්ඩල කලාපයෙන් ඉවත් වූ ජල ප්‍රමාණයේ දරුවනේ තීරණය කළ කාලාන්තරකින් නැවත බිඳු ලෙස ලැබීමට යෝග්‍ය ලෙස සැකසිය යුතුයි මේක. කොහෙන් ඉවත් වෙච්ච ජලයේ දරුවනේ භෝගයේ මූල මණ්ඩල කලාපයෙන් ඉවත් වෙච්ච ජලය මේ බලන්න. මෙහිදී භෝගයේ මූල මණ්ඩල කලාපයෙන් ඉවත් වූ ජල ප්‍රමාණය තීරණය කළ කාලාන්තරයකින් ජල සම්පාදන කාලාන්තරය කියන වචනයෙන් හොඳ වචනයක් දරුවනේ. තීරණය කළ කාල අන්තරයකින් නැවත ජල බිඳු ලෙස ලැබීමට යෝග්‍ය ලෙස සැකසීම සිදු කිරීමයි ආදරණීය දරුවනේ බිඳු ජල සම්පාදනයකදී සිදුවෙන්නේ. එහෙනම් දෙවියන් පුතේ ජල ප්‍රභවයෙන් නිකුත් කරන ජලය water source එක ඇලක් දොලක් ගංගාවක් විලක් පොකුණක් ලිඳක් වෙන්න පුළුවන් දරුවනේ. මේ ඕනෑම ජල ප්‍රභවයකින් නිකුත් කරන ජලය ජල පෙරණ තුලින් ගමන් කරනවා දරුවනේ. මේ පෙරණ තුලින් ගමන් කරලා පිරිසුදු කර ගන්නවා මුලින්ම. නැත්තම් විමෝචක අවහිර වෙනවනේ දුවේ පුතේ. නිසියාකාරව ජලය යෙදීමට හැකියාවක් නැහැනේ. රිවර්ස් අවහිර වුණොත් එහෙනම් මුලින්ම මේ ජලය පෙරණය තුලින් ගමන් කරලා පිරිසුදු කර ගන්නවා. ඊට පස්සේ තමයි ජලය ප්‍රධාන නල කරා යොමු කරවීමක් සිදු කරන්නේ දරුවනේ. එහෙනම් මේ නලයට සමාන්තරව සම්බන්ධිත පොහොර සැපයුම් ඒකකය තිබ්බ ඔබට මතක ඇති පද්ධතිය අපි දැක්කා. ජලය සහ පොහොර එකවර යෙදීමයි සිදු කරන්නේ බිඳු ජල සම්පාදනයකදී. ඊට සම්බන්ධ අවශ්‍ය අවස්ථාවලදී පමණක් පොහොර නිකුත් කිරීමට කරාමයක් පවතිනවා දුවේ පුතේ. අවශ්‍ය අවස්ථාවේදී පමණක් පොහොර නිකුත් කිරීමට ඒකට කරාමයක් සවි කරලා තියෙනවා. හොඳයි. ඒ වගේම ප්‍රධාන නලය උපප්‍රධාන නලයකට සම්බන්ධ කළා. මේ බලන්න මේ ප්‍රධාන නලයේ දරුවනේ ඔබ දැක්ක මේ ආකාරයට ගමන් කරන ප්‍රධාන නලය ඔබ දැක්ක දරුවනේ. ප්‍රධාන නලය ඔබ දැක්ක උපප්‍රධාන නලයකට සම්බන්ධ කරලා තියෙනවා දුවේ පුතේ. මෙලෙස ප්‍රධාන නලය උපප්‍රධාන නලයකට සම්බන්ධ කරලා තියෙනවා දරුවනේ. ප්‍රධාන නලය උපප්‍රධාන නලයකට සම්බන්ධ කරලා මේ ශේෂ්ත්‍රී කොටස් කරා ජලය රැගෙන යාමට දුවේ පුතේ සකස් කරලා තියෙනවා. මේවා සොදුසු ගැඹුරකින් යුතුව පොළොව තුළ වල්ලා තියෙනවා දරුවනේ. එක් එක් භෝග අතර පාර්ශ්වික නල එල්ලලා තියෙනවා දරුවනේ. මේ ගමන් කරන නල වලට පුතේ අපි දන්නවා පස මතු පිටින් එක් එක් භෝග සඳහා පාර්ශ්වික නල එල්ලලා තියෙනවා දරුවනේ. මේ භෝග සඳහා මේ බලන්න මේ පාර්ශ්වික නලවල සුදුසු පරතරයකින් මේ එමිටර්ස් විමෝචක සවි කරලා තියෙනවා දරුවනේ. පාර්ශ්වික නලවලට සවි කරපු විමෝචක තියෙනවා දරුවනේ. නැත්නම් අපි කියනවා එමිටර්ස් තියෙනවා. භෝග අසල රයිට් මේ පද්ධතිය දරුවනේ විමෝචක. එහෙනම් විශේෂයෙන්ම එක් එක් භෝග අතර පාර්ශ්වික නල මේ තියෙන ප්‍රධාන නලයට සම්බන්ධ පාර්ශ්වික නල මේ එක් එක් භෝග අතර එළලා තියෙනවා දරුවනේ. රයිට් ඒ පාර්ශ්වික නල මගින් භෝගයේ මූල මණ්ඩල කලාපයට ජලය සැපීමට ඩ්‍රිපර්ස් නැත්තම් විමෝචක යොදලා තියෙනවා. මේ බලන්න මේ විමෝචක මගින් දරුවනේ මේ භෝගයේ මූල මණ්ඩල කලාපයේ මේ බලන්න මූල මණ්ඩල කලාපයට ජලය ලැබෙන විදිහටයි බලන්නකො. මූල මණ්ඩල කලාපයටයි ජලය ලැබෙන්නේ මේ ඩ්‍රිපර්ස් මගින්. මූල මණ්ඩල කලාපයටයි මේ වගේ ජලය සැපීම සිදු කරන්නේ. භෝගයේ මූල මණ්ඩල කලාපයට තෙත්වීමක් සිදු වෙන්නේ දුවේ පුතේ. මේ බලන්න එම පාර්ශ්වික නල මගින් මේ පාර්ශ්වික නල මගින් පුතේ භෝගයේ මූල මණ්ඩල කලාපයට ජලය සැපීමට ඩ්‍රිපර්ස් නැත්තම් විමෝචක යොදලා තියෙන දරුවෝ. විමෝචක නැත්තම් ඩ්‍රිපර්ස් යොදලා තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න ආදරණීය දරුවෝ. එම විමෝචක පාර්ශ්වික නලය තුල පිහිටන වර්ග මෙන්ම පාර්ශ්වික නලයෙන් පිටතට සවි කරන වර්ගයක් තියෙනවා. ඒකයි ඔන්ලයින් රිපර්ස් සහ ඉන්ලයින් රිපර්ස් කියලා කිව්වේ. පාර්ශ්වික නලයෙන් පිටතට සවි කරන නල තමයි දරුවනේ ඔන්ලයින් රිපර්ස් කිව්වේ.
පාර්ශ්වික නලයේ ඇතුළතින් සවිකරන නල තමයි ඉන්ලයින් රිපර්ස් කියලා කිව්වේ. එහෙනම් මේ විමෝචක යොදා ගැනීමේදී භෝග සිටුව ඇති පරතරයේ අනුව විශේෂයෙන්ම යොදා ගැනීමට මෙන්ම ඒක පාර්ශ්වික නල ද්විපාර්ශ්වික නල හෝ කවාකාර නල ලෙස භෝග වර්ග අනුව යොදා ගන්න පුළුවන් පුතේ. භෝග වර්ග අනුව මේ නල යොදා ගැනීමට අවස්ථාව තියෙනවා. ඒකත් හොඳින් මතක තියාගන්න දරුවෝ. මේ විමෝචක වලින් ජලය සපයනකොට එමිට් කරනකොට දරුවනේ භෝගයේ ජල අවශ්‍යතාවය අනුව මූල මණ්ඩලයේ පැතිරී පවතින ආකාරය වගේම පාංශු ලක්ෂණ ආදී සාධක අනුව මේ සපේන ජල ප්‍රමාණය දරුවනේ ජලය ලබා දෙන වේගය හා කාලාන්තරය වෙනස් විය යුතුයි. ඒකත් මතක තියාගන්න. මේ පද්ධතිය සංවෘත පද්ධතියක් විදිහටයි ක්‍රියාත්මක වෙන්නේ පුතේ. ඒක නිසා අඛණ්ඩ ක්‍රියාකාරීත්වය සඳහා නිසි ලෙස නඩත්තු කටයුතු මේන්ටේන්ස් හරියටම සිදු වෙන්න ඕනේ පුතේ. අඛණ්ඩව මේ ජල සම්පාදන පද්ධතියේ පැවැත්ම සඳහා මොකද මේක සංවෘත පද්ධතියක් දරුවෝ. ඒකයි. බින්දු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරන්න ඕන කොහොමද කියන ප්‍රශ්නෙට යනවා අපි. ප්‍රශ්න අංක 25 දී මේ බලන්න. චූෂණ නලයේ ජලයෙන් පිරී තිබේදයි නිශ්චය කරගන්න ඕනේ පුතේ. විශේෂයෙන්ම ජල ප්‍රභවයෙන් ජලය ඇද ගැනීමේ අවස්ථාව අපි දන්නවා ජල මට්ටමේ ඉඳලා පොම්පේ අපි දන්නවා විශේෂයෙන්ම මේ ජලය ඇද ගැනීම සිදු කරන චූෂණ නලය අනිවාර්යයෙන්ම මතක තියාගන්න චූෂණ නලයේ ජලයෙන් පිරී තියලාද කියලා නිශ්චය කරගන්න ඕනේ. රයිට් විශේෂයෙන්ම සිදු කරගන්න ඕනේ ඔබට මතකනේ. චූෂණ නලය විශේෂයෙන්ම අපි මේ කේන්ද්‍රාපසාරී පොම්ප ගත්තාම සෝපූර්ණයේ වන සහ සෝපූර්ණයේ නොවන කියලා ආකාර දෙකක් කතා කරා. සෝපූර්ණයේ නොවන පොම්ප වල අපි විශේෂයෙන්ම ජලය සෝපූර්ණයේ නොවන පොම්ප වලට අපි විශේෂයෙන්ම ජලය පුරවන්න ඕනේ දරුවනේ. ජලය පොම්ප කරගන්න කලින් අපි දන්නවා සෝපූර්ණයේ නොවන පොම්ප වල නම් මේ චූෂණ නාලය තුල සහ විශේෂයෙන්ම මේ කුටීරය තුල සර්පිලේ කුටීරය තුල තියෙන වාතය ඉවත් කර ගනිමින් ස්වයංව ජල පොම්ප කිරීමට හැකියාවක් තියෙනවා. ඒගොල්ලොන්ට අනිත් අයට එහෙම බෑ. එහෙනම් විශේෂයෙන් චූෂණ නලයෙන් බලන්න චූෂණ නලයේ ජලයෙන් පිරී තියනවාද කියලා නිශ්චය කරගන්න ඕනේ දරුවනේ. ඒ වගේම පද්ධති කපාට නිසි ලෙස ක්‍රියා කරනවාද කියලා වැල් නියමිත පරිදි ක්‍රියා කරනවාද කියලා අපි පරීක්ෂා කරලා බලීම වැදගත් වෙනවා දරුවනේ. පොම්පේ ක්‍රියාත්මක කිරීමට පෙර පොම්පේ ක්‍රියාත්මක කරන්න කලින් ප්‍රධාන පාලක ඒකකයේ තියෙන උපාංග සහ අදාළ ශේෂ්ඨ පාලක උපාංග මනාව ක්‍රියා කරන බවට තහවුරු කරගන්න ඕනේ පුතේ. අවශ්‍ය කපාට විවෘත කරලා තියෙනවද කියන එක පිළිබඳවත් මේකෙදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. කටයුතු කරන්න ඕනේ කාරණාවක් විදියට අනිවාර්යයෙන්ම කියන්න අවශ්‍ය වෙනවා දරුවෝ. ඒ වගේම ජල පොම්පය ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. පොම්පේ ක්‍රියාත්මක වීම පිළිබඳ ජල සම්පාදන ක්‍රියාවලින් පසු නලාග පවතින කරාම විවෘත කිරීමෙන් මේ පද්ධතිය තුළ රැඳුණු ජලය ඉවත් කිරීමත් වැදගත් කරුණක් දරුවනේ. ඒ වගේම විමෝචක අවහිර වීම වළක්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය නිසි කලට යොදා ගනිමින් මේවා සෝදා හරින්න ඕනේ විමෝචක. බ්ලොක් වෙන එක වළක්වා ගන්න නම් රසායනික ද්‍රව්‍ය නිසි පරිදි වල නියම වේලාවට මේවා සෝදා හැරීම සුවිශේෂිතම කටයුත්තක් කාර්යයක් පුතේ. ඒවා අනිවාර්යෙන් මේන්ටේන් කරන්න ඕනේ මේ පද්ධතිය නිසැරින් පවත්වාගෙන යාම සඳහා. පෙරණ යන්නේ දෙපස පීඩන මාපකවල අගයන්ට අනුව ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම හා පිරිසුදු කිරීම කරන්න ඕනේ. මොනවද? ෆිල්ටර්ස් වල දෙපස පීඩන මාපකවල අගයන්ට අනුව ඒවායේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම හා ෆිල්ටර්ස් පිරිසුදු කිරීම අනිවාර්යයෙන්ම සිදු කරන්න ඕනේ දරුවනේ. හරි. පොහොරේ දීමේ උපාංගත් පිරිසුදු කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම මේ උපාංග පිරිසුදු කිරීම වැදගත් කාරණාවක් දරුවනේ. මේ ජල සම්පාදන පද්ධතිය නිසි අයුරින් පවත්වාගෙන යාමේදී බින්දු ජල සම්පාදන පද්ධතිය. ප්‍රශ්න අංක 26ට අපි යනවා. මේ බින්දු ජල සම්පාදන පද්ධතියෙන් අත්වන ප්‍රයෝජනයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ ඇඩ්වාන්ටේජස් මොනවද වාසි කියන එක. බින්දු ජල සම්පාදන පද්ධතියක් කියන අපි දන්නවා කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතියක් දරුවනේ. ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළයි. ඉතින් අපි බලමු මොනවද මේ බින්දු ජල සම්පාදන පද්ධතියක් මගින් අත්වන ප්‍රයෝජන කියලා. දරුවනේ ජල සම්පාදන කාර්යක්ෂමතාව වැඩිවීම අපේ කතාව. හරි එහෙනම් නේද? ඒ වගේම ඔබත් හරියටම කරලා ඇති. භෝග වගා කරනක් තියෙන පූර්ණ ශේෂ්ත්‍රයකටම නෙවෙයි පුතේ විශේෂයෙන්ම ජලය සපයන්නේ මේකෙදී භෝග මූල මණ්ඩල කලාපයට පමණක් ජලයේ සැපය කිරීම නිසා ජල හානියවමයි. ඒකයි විශේෂයෙන් මේකෙදී සඳහන් වෙන්න ඕනේ. අපි දන්න කරුණ ඔබ අනිවාර්යයෙන්ම දන්න දේ සඳහන් කරන්න පුතේ ඉස්සෙල්ලා. ජල කාර්යක්ෂමතාවයේ වැඩි අංක 1 අපි දන්නවා. අංක 2 අපි තවත් දන්න දෙයක් තමයි
මේ භෝග වගා කරලා තියෙන පූර්ණ ශේෂ්ත්‍රයටම නෙවෙයි පුතේ මේ ජල සම්පාදනය සිදු කරන්නේ. එහෙනම් කොහටද? භෝග මූල මණ්ඩල කලාපයට පමණක් ජලයේ සැපේ හැකි නිසා පුතේ ජලය හානි වීම අවමයි. ඔය කතාව නිවැරදිව සඳහන් කරන්න ඕනේ. අපි පිළිතුරුවලදී අපේ හිතට එන දේවල් නෙවෙයි දරුවනේ ලියන්නේ. අපේ හිත තුළ අපිට තියෙන්න ඕනේ විශේෂ කරුණු මේ අපි ඉගෙනගෙන තියෙන දේවල්. ඒවයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. වල් පැල මතුවීම අවමයි පුතේ තුන්වෙනි කාරණේ. මොකද ශේෂ්ත්‍රීය වියලිය පවතින්නේ. ඒ වගේම පස මත්ය පිටින් ජලයේ ගලාගෙන යන්නේ පාංශු කාදනය සිදු වෙන්නේ නැහැ. මතු පිට අපදාවයක් සිදු වෙන්නේ නැහැ. පාංශු කාදනය සිදුවීම අවමයි පුතේ. ඒ වගේම පස්වෙනි කරුණ පුතේ ජලය සමග පොහොර දියදවන්න පුළුවන් ඒක වාසියක් ශුද්‍ර පෝෂකවත් ලබා දෙන්න පුළුවන්. අන්න ජලයත් එක්ක පොහොරය දෙන්න යොදන්න පුළුවන් එකත් මේ පද්ධතිය තුළ තියෙන ඇඩ්වාන්ටේජ් එකක් නැත්නම් අපිට තියෙන වාසියක් විදියට සඳහන් කරන්න පුළුවන් දරුවෝ. 6. ඒ වගේම අපි දන්නවා අපිට අධික සුළං සහිත වියලි කලාපයටද බෑවුම් අක්‍රමවත් ගොඩනැගිලි සහිත භූමිය වලටත් යොදා ගන්න පුළුවන්. අපි දන්නවා ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එකක් විසිරුම් ජල සම්පාදනයේට සුළං සහිත ප්‍රදේශවල භාවිතා කරන්න බෑ. සුළඟෙන් බාධා ඇති වෙනවට. නමුත් බිඳු ජල සම්පාදනයකට අපිට අධික සුළං සහිත ප්‍රදේශයක උනත් බෑවුම් සහිත ප්‍රදේශයක උනත් දරුවනේ අපිට අධික සුළං සහිත වියලි කලාපයට වගේම පුතේ බෑවුම් අක්‍රමවත් ගොඩනැගිලි සහිත භූමිය වලටත් අපිට ඩ්‍රිප් ඉරිගේෂන් එකක් බිඳු ජල සම්පාදන පද්ධතියක් හඳුන්වා දීම කරන්න පුළුවන්. ඒක වාසියක් දරුවනේ. 7. අපිට මේ ජල සම්පාදනය සඳහා අධික කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ බිඳු ජල සම්පාදනයකදී. ඒ වගේමට ශේෂ්ත්‍රයේ උපරිම ප්‍රයෝජනට ගන්න පුළුවන් අපිට 9 භෝග වගා කරන තීව්‍රතාවයත් ඉහළ නංවා ගැනීමට හැකියාව තියෙනවා පුතේ මේකේ. වාසි. 10 වෙනි කරුණ දරුවනේ. කරුණු අංක 10 දරුවනේ ආරක්ෂිත ගෘහ තුල ඝන මාධ්‍ය වගාවන් සඳහා භාවිතා කරන්න පුළුවන්. අපි දන්නවා ඩ්‍රිප් ඉරිගේෂන් එකක් තමයි මේ ආරක්ෂිත ගෘහ තුල ඝන මාධ්‍ය බඳුන් තුල වගාවේදී ඔබ දැකලා තියෙනවා මේ බඳුන් සිරස් වගාමලු තිරස් වගාමලු වලදී මේ ප්‍රධාන නල වලින් සැපේන මේ ශුද්ධ නල හරහා මේ මෙහිම බඳුන තුලට මේ කූරක් ගහලා තිනවා. ඒ කූරෙන් බිඳු වශයෙන් ඩ්‍රිප් වයිස් ජලය මේ බඳුන තුලට එකතු වීම සිද්ධ වෙනවා. බොහෝ විට පුතේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී මේ වගා මලු තුල ඝන මාධ්‍ය තුල සිදු කරන වගාවලදී මේ වගා බඳුන් සඳහා යොදන ජල සම්පාදන ක්‍රමයේ වෙන්නේ බිඳු ජල සම්පාදන ක්‍රමවේද පුතේ ඩ්‍රිප් ඉරිගේෂන් එකක් යොදන්න. ඉතින් ඒකත් එක විශේෂිත වාසියක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම පුතේ මේකෙන් භූගත ජලයේ දූෂණය වීම අවම වෙනවා පුතේ 12 වෙනි කාරණාව. අපි දන්නවා මූල මණ්ඩලයට ප්‍රශස්තව වැඩිවීමට අවශ්‍ය තත්ත්ව සපිරෙන නිසා පුතේ අස්වනු ඉහළ යාම හා අස්වනු වල ගුණාත්මක භාවයත් වැඩි වෙනවා පුතේ. අස්වනු වල හාවස්ට් එක වැඩි වෙනවා වගේම පුතේ ක්වොලිටි එකත් වැඩි වෙනවා. ක්වොන්ටිටි එකයි ක්වොලිටි එකයි දෙකම වැඩි වෙනවා පුතේ මේ හේතුව නිසා. කරුණු අංක 13 පස තුළට ජලයේ කාන්දු වීම පසේ ඇතුළු කාන්දුව හා ගලපා තියෙන බැවින් අපදාවය මගින් ජල හානිය වෙන්නේ නැහැ පුතේ. සපේස් රන් ඔෆ් මතු පිට අපදාවය මගින් ජලය හානි වෙන්නේ 14 ප්‍රතිචක්‍රීකරණය කරන ලද ජලය වුවත් අපිට ආරක්ෂිතව භාවිතා කරන්න පුළුවන් පුතේ මේ සඳහා. ඇඩ්වාන්ටේජස් වාසි ගැනයි කතා කරන්නේ. හොඳයි. අපි යනවා බිඳු ජල සම්පාදන පද්ධතියක පවතින සීමාකාරී සාධක. මේ පද්ධතිය ක්‍රියා කරන්න යොදා ගන්න බැරි වෙන්න අඩු වෙන්න සීමා වෙන්න හේතු මොනවද කියන එක ගැනයි අපි කතා කරන්න දරුවනේ. එහෙම නැත්නම් අවාසි කියලාත් අපිට කෙලින් මේක කියන්න පුළුවන්. ඒ නිසා කලබල වෙන්න එපා. විභාගෙදී ඇහුවොත් බිඳු ජල සම්පාදන පද්ධතියක පවතින සීමාකාරී සාධක මොනවද කියලා ඒ අහන්නේ අවාසි ගැනයි. එහෙනම් ඔන්න ඔබට ඒක මතක් කරගන්න වෙලාව තියෙනවා. මතක් කරගන්න ටක් ගාලා මතක් කරගෙන ඔබට පිළිතුරට යන්න පුළුවන් දරුවනේ. අපි යමු ඉක්මනින් පිළිතුරට. මූලික ප්‍රාග්ධනයක් වැය වෙනවා පුතේ මේ සඳහා අපි දන්නවා මේ නල පද්ධති පෝර ඒකක ජල සම්පාදන ජල පොම්ප මේ නල උපාංග මේවා මිලදී ගැනීම සඳහා මූලික ප්‍රාග්ධනයක් වැය වෙනවා පුතේ. ඉතින් ඒක අපිට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් විදිහට හඳුන්වන්න පුළුවන් පුතේ. දෙවෙනි කාරණාව මේ නල පොළොව මතු පිටින් තියෙනකොට දරුවනේ සූර්යතාපයට නිරාවරණය වීම නිසා නලවල ආයු කාලය අඩු වෙන්න පුළුවන් පුතේ. හොඳින් පෙරීම සිදු නොවූ විට මේ අපිරිසුදු ජලය නිසා නල පද්ධතිය වල තියෙන පද්ධතිය වලට හා විමෝචක වල අවහිරතා ඇති වෙන්න පුළුවන් පුතේ. අපිරිසුදු ජලය මේ තුලින් ගමන් කිරීම නිසා හොඳින් පෙරීමේ ක්‍රියාවලිය සිදු නොවීම. කැල්සියම් 2 ධන, මැග්නීසියම් 2 ධන, ෆෙරස් 2 ධන,
මැංගනීස් දෙක ධන වැනි අයන සහිත ජලය නිසා විමෝචකවල අවහිරතා ඇති වෙන්න පුළුවන්. මේ අයන සහිත ජලය මේ තුලින් ගමන් කිරීමෙන් විශේෂයෙන්ම කැල්සියම් දෙක ධන අයන, මැග්නීසියම් දෙක ධන අයන, ෆෙරස් දෙක ධන අයන සහ මැංගනීස් දෙක ධන අයන වැනි අයන සහිත ජලය නිසා විමෝචකවල දරුවනේ අවහිරතා ඇති වෙන්න පුළුවන්. පස්වෙනි කරුණ. අපි දන්නවා පාර්ශ්වික නල පොළොව මතු පිටින් අතුරුලා තියෙන හින්දා පාර්ශ්වික නල අතුරුලා තියෙන පොළොව මතු පිටින් පුතේ ඒක නිසා රෝපණ යාන්ත්‍රික කටයුතු සීමා වෙනවා. පස්ස මතු පිටින්නේ පාර්ශ්වික නල තියෙන්නේ. පාර්ශ්වික නල වලටනේ භෝගාතර පරතරය අනුව මේ විමෝචක යොදලා තියෙන්නේ. ඉතින් මේ පාර්ශ්වික නල මතින් අපිට යන්ත්‍රය හා මෙහා ගෙනියලා මේ යන්ත්‍ර බගින් සිදු කරන කටයුතු කරන්න අපහසු ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අවාසියක් විදියට සඳහන් කරන්න පුළුවන් දරුවෝ. සතුන් මගින් පාර්ශ්වික නල හා විමෝචක වලට හානි සිදු වෙන්න පුළුවන් පුතේ. 7 පද්ධතිය පවත්වා ගැනීමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. සතුන් මගින් මේ පාර්ශ්වික නලවලට පස මතු පිටින් ගමන් කරන පාර්ශ්වික නලවලට සහ මේ එමිටර්ස් වලට විමෝචක වලට හානි ඇති වෙන්න පුළුවන්. පද්ධතිය පවත්වාගෙන යාමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වීමක් දරුවනේ. මේ අවාසියක් නැත්තම් මේක සීමාකාරී සාධකයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. අපි යම් විදිහට විසරුම් ජල සම්පාදනයක් කරන පද්ධතියක් කරන කුමක්ද කියලා අහන්නේ. ඔබ දන්නවා තවත් මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති ආකාරයක් විදිහට අපිට ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් හඳුන්වන්න පුළුවන්. මේකත් කාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක් විදිහට දුවේ පුතේ. ජල භාවිත කාර්යක්ෂමතාවය ඉහළ නංවා ගැනීම සඳහා භාවිතා කරන තවත් ශුද්ධ ජල සම්පාදන ක්‍රමයක් විදිහට බිඳු ජල සම්පාදන පද්ධතිය වගේම අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ මේ විසරුම් ජල සම්පාදන පද්ධතිය. විසරුම් ජල සම්පාදනය කියන්නේ මොකක්ද කියලා අපෙන් අහන්නේ. සංවෘත නල පද්ධතියක් පුතේ මේකෙත් භාවිතා වෙන්නේ. ඔස්සේ ජල පොම්පයක් භාවිතා කළා අපි ගුරුත්ව බලයට විරුද්ධව දැඩි පීඩනයක් ඔස්සේ දරුවනේ ජලය පොම්ප කරලා ස්නාවක් විදියට නැසිනි මගින් නිකුත් කිරීමයි සිදු කරන්නේ. විසරුම් හිස් ස්ප්‍රින්ක්ලර් හෙඩ් ඔබට මතකද? එහෙනම් බලන්න මේකෙත් සංවෘත නල පද්ධතියක් ඔස්සේ ජල පොම්පයක් භාවිතා කරලා පුතේ ගුරුත්ව බලයට විරුද්ධව මේක ගුරුත්ව බලයට විරුද්ධුන දරුවනේ මේ අපි දන්නවා පොළවෙන් පාර්ශ්වික නලවලට සම්බන්ධ පොළවෙන් ඉහළට සවි කරන ලද පුතේ මේ සිරස් නලවල ඉහළින් තමයි මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් නැත්තම් නැසිනි සවි කරලා තියෙන්නේ. එහෙනම් මේ ක්‍රියාව හරි සංවෘත නල පද්ධතියක් ඔස්සේ ජල පොම්ප භාවිතා කර පුතේ ගුරුත්ව බලයට විරුද්ධව දැඩි පීඩනයක් ඔස්සේ ජලය පොම්ප කරලා ස්නාවක් විදියට නැසිනි මගින් ජලය නිකුත් කිරීමයි විසරුම් ජල සම්පාදනය කියලා අපි හඳුන්වන්නේ. නිවැරදි පිළිතුර. මෙන්න දරුවනේ බෙදා හැරීමේ නල තියෙනවා ජල පොම්පේ මෙන්න ජල ප්‍රභවය තියෙනවා දරුවනේ. මෙන්න පෙරණ ඒකකය. right මේ බලන්න මේ පාර්ශ්වික නල ඔස්සේ මේ බලන්න මේ ශේෂ්ත්‍රයේ මේ පාර්ශ්වික නල ඔස්සේ මේ නලවල සිරස්ව සම්බන්ධ කරලා තියෙන නල වලට තමයි මේ විසරුම් හිස් තියෙන්නේ. මේ බලන්න මේ සිරස් නල වල තමයි මේ විසරුම් හිස් නැත්තම් නැසිනි තියෙන්නේ. මේ සිරස් නල වලටයි නැසිනි සම්බන්ධ කරලා තියෙන්නේ. මේ හැමතැනම සිරස් නලයකටයි නැසිනි සම්බන්ධ කරලා තියෙන්නේ. සිරස් නලයකටයි මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් නැසිනි සම්බන්ධ කරලා තියෙන්නේ. හරි කතාවනේ. මේ බලන්න මේ හැමතැනම සිරස් නල පොළවෙන් ඉහළට මේ පාර්ශ්වික නල වලට සම්බන්ධ සිරස් නල තියෙන්නේ දරුවනේ. හැම එකම එහෙමයි මම මේ උඩින් ඇඳලා පෙන්නන දරුවන්ට මේ බලන්න. පාර්ශ්වික නල වලට මෙතන මේ විසුරුම් හිස් සම්බන්ධ කරලා තියෙන්නේ. බලන්නකෝ හැම එකටම. එහෙනම් බලන්නකෝ මේ කොටස් මේ බලන්න ජල ප්‍රභවයේ තියෙනවා. ජල පොම්පේ තියෙනවා. ජලයේ බෙදා හැරීමේ නලය තියෙනවා දරුවනේ. පෙරහන් ඒකකයේ තියෙනවා. මේ බලන්න මේ නැසිනි මේ උඩ තියෙන නැසිනි මේ මෙතන පාලක කපාටයක් තියෙනවා දරුවනේ. මේ ඒ වගේම සිරස් නල මේවට කියන්නේ මේවට කියන්නේ සිරස් නල කියලා. මේ ඉතින් මේවා සිරස් නල. මේ ඔක්කොම සිරස් නල දරුවනේ. මේ ඒ වගේම ප්‍රධාන හා උපප්‍රධාන නලය තියෙනවා දරුවනේ. මේ ප්‍රධාන හා උපප්‍රධාන මෙන්න මේ නලය තමයි ප්‍රධාන එහෙම නැත්නම් උපප්‍රධාන නලය විදියට ගන්න. මෙන්න මේ ශේෂ්ත්‍රය හරහා යන පාර්ශ්වික නල කියලා කියන්නේ මේවට. පාර්ශ්වික නල ප්‍රධාන උපප්‍රධාන නලය සිරස් නලය මේ පාලක කපාට තියෙනවා නැසිනි. අපිට හඳුන්වන්න පුළුවන් දරුවනේ. මේ තියෙන නැසිනි මේ නැසිනි මේ පෙරහන් ඒකකෙ මෙතන පෙරහන් යුනිට් එක තියෙන්නේ. මේ බෙදා හැරීමේ නලයේ ජල පොම්පේ ජල ප්‍රභවයේ සඳහන් වෙලා තියෙනවා. විසුරුම් ජල සම්පාදනය ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන්. මේ බලන්න දරුවනේ. විසුරුම් ජල සම්පාදනය ජල සම්පාදනය ක්‍රියාත්මක නය මේ බලන්න මේ මෙතන මේ බලන්නකො මේ පොළවෙන් ඉහළට එසවුණු නල මේ මෙතන මේ නල මේ විසුරුම් මිස් මේ නල විසුරුම් මිස් මේ නල විසුරුම් මිස් මේ නල පොළවෙන් ඉහළට තියෙන විසුරුම් මිස් නැත්තම් අපි කියනවා නැසිනි මගින් ජලයේ ස්නාවක් විදියට ශේෂ්ත්‍රයට යෙදීමයි සිදුවේ. චුන වගාවක් සඳහා පොළවෙන් ඉහළට
තියෙන නල වලට මේ සම්බන්ධ වෙලා තියෙනවා විසුරුම් හිස් නැත්තම් නැසින්. මේ බලන්න ජලයේ විසුරුව හැරීම ස්නාවක් විදිහට විසුරුව හැරීම සිදු කරනා කරමින් පොළවෙන් ඉහළ තියෙන සිරස් නලයකට විසුරුම් ස්ප්‍රින්ක්ලර් හෙඩ් එකක් නැසින්නක් සම්බන්ධ කරලා තියෙන ආකාරය දරුවනේ. right මේ තවත් තෘණ වගාවක් සඳහා බලනකොට ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් එකක් එහෙම නැත්නම් විසුරුම් ජල සම්පාදනයක් ක්‍රියාත්මක කරලා තියෙන ආකාරය පුතේ සාර්ථකව මේ බලන්න යොදා තියෙන ආකාරය. මේ බලන පොළවෙන් ඉහළට සිරස් නල වලටනේ පුතේ මේ නැසිනි සම්බන්ධ වෙලා තියෙන්නේ. සිරස් නල වලටයි නැසිනි සම්බන්ධ වෙලා තියෙන්නේ අපි දන්නවා ඒක හොඳින්. මේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක අඩංගු වෙත උපාංග ටික බලමු දුවේ පුතේ අපි. ප්‍රශ්නෙට යන් කෙලින් පිළිතුරට යන්. ජල පොම්පේ තියෙනවා පුතේ අර වගේම ප්‍රධාන පාලක ඒකකයට අයත් තියෙනවා පුතේ. ජල පෙරණේ පීඩන පාලනය කරන උපකරණ තියෙනවා පුතේ. වායු හා රික්තක නිදහස් කිරීමේ කපාට පීඩන මාපක ජල කරාම ජල මිනුම් උපාංග ටික ඒ ටික ඒ විදිහටම පුතේ මේ පද්ධතියේ තියෙනවා. ප්‍රධාන නලී තියෙනවා පුතේ උප ප්‍රධාන නල පද්ධතිය තියෙනවා පාර්ශ්වික නල පද්ධතිය තියෙනවා. මෙන්න සිරස් නල තියෙනවා මේකේ. අර කිය අර පාර්ශ්වික නල වලටමනේ පුතේ අපි කියනවා එමිටර්ස් නැත්තම් මේ විමෝචක පිටතින් හා ඇතුලින් සම්බන්ධනේ. මෙතන සිරස් නල වලට සම්බන්ධ විසුරුම් හිස් නැත්තම් නැසිනි තියෙනවා පුතේ. ඒක අවබෝධ කරගන්න වෙනස්කම් ටික හොඳට අවබෝධ කරගන්න ආදරණීය දරුවනි. විසුරුම් ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය සිදුවන්නේ කෙසේද කියලා අහනවා. අපි යන්නේ මේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය ගැන කතා කරන්නයි ආදරණීය දරුවනි. මෙන්න පුතේ පොම්පේ මගින් අධික පීඩනයකින් ඇතුළු කරගන්න ජලය දරුවනි. ජල ප්‍රභවයෙන් පොම්පේ මගින් අධික පීඩනයකින් ඇති කරගන්න ජලය අපි දන්නවා ප්‍රධාන නල පාර්ශ්වික නල ඔස්සේ ගිහිල්ලා පුතේ අර තිබ්බ සිරස් නලවල මුදුනේ සවි කරලා තියෙන නැසිනි වලින් නැත්තම් විසුරුම් හිස් මගින් දරුවනේ නැසින්නෙන් ස්නාවක් විදියට පිටතට විහිදීමයි සිද්ධ වෙන්නේ. ඉතින් පුතේ මේ නිකුත් වන ජලයේ පීඩන බලය හේතු කොටගෙන නැසින්න කරකැවෙනවා පුතේ. පීඩන බලය හේතු කරගෙන ජලයේ ප්‍රෙෂර් එක හේතු කරගෙන නැසින්න කරකැවෙනවා පුතේ. එතකොට නැසින්න වටා ජලයේ ස්නාවක් විදියට විසිරීලා යාමයි සිද්ධ වෙන්නේ. ඔබ දන්නවා නිවැරදි මේ හරි නියම අවබෝධයක් තියෙන්න ඕනේ බුදුවේ පුතේ මේ සම්බන්ධයෙන් ඔබට. හරි. මේ නිසි පීඩන පරාසයක් තුල පුතේ මේ ස්නා ක්‍රියා කරනවා නම් ඒ වගේම සුළඟේ බලපෑම අවම නම් පුතේ අපිට කියන්න පුළුවන් මේ තෙත්වීම වෘත්තාකාර තෙත්වීමේ රටාවක් ලබා ගන්න පුළුවන්. සුළඟේ බලපෑම අවම වෙන්න ඕනේ. ඒ වගේම මේ නිසි පීඩන පරාසයක් තුල මේ ස්නා ක්‍රියාත්මක වෙන්න ඕනේ පුතේ. එහෙමනම් සහ සුළඟේ බලපෑම අවම නම් තමයි පුතේ මේ වෘත්තාකාර රටාවක් තුල වෘත්තාකාර තෙත්වීමේ රටාවක් ලබා ගන්න අවස්ථාවක් තියෙනවා මේ විසුරුම් ජල සම්පාදනය නැත්නම් ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් පද්ධතියක. නැසින්න සවි කරලා තියෙන අර සිරස් නල ආසන්නයේ පුතේ වැඩි ජල ප්‍රමාණයක් පතිත වන අතර තෙත් වන අරේ දිගේ පිටතට යන විට පතිත වන ජල ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ වගේම ඒකාකාරී තෙත්වීමක් ලබා ගැනීමට තෙත්වීමේ රටාව එකමත් එක වැටෙන්න අතිපිහිත වීම සිදු වෙන්න ඕනේ. අපි බලමු මේ විසුරුම් ජල සම්පාදන පද්ධතියක් කොහොමද අපි මේන්ටේන් කරන්නේ නඩත්තු කරන්නේ කියන ප්‍රශ්නයයි පුතේ ඊළඟ ප්‍රශ්නය අපේ 31 වෙනි ප්‍රශ්නය. පුතේ ජල පොම්ප නිරන්තරයෙන් පරීක්ෂා කරන්න ඕනේ පුතේ ජල පොම්පේ පිළිබඳව ඒක විශේෂයෙන් අපි සැලකිලිමත් වෙනවා මේ ජල සම්පාදන පද්ධති දෙකේම නිසි ආකාරයේ ජල පොම්ප පරීක්ෂා කළා අඩුපාඩු තියෙනවා නඩත්තු කිරීමේ කටයුතු නිසි ආයුධයෙන් සිදු කරන්න ඕනේ පුතේ ප්‍රධාන ජල පොම්පේ සම්බන්ධව කටයුතු කිරීමේදී. ජල පෙරණ සීරු මාරු කිරීම වගේම පිරිසුදු කරන්න ඕනේ දරුවනේ. රයිට් පිරිසුදු කරන්න ඕනේ වගේ රැඳෙන ජලය අපද්‍රව්‍ය ඉවත් කරලා පිරිසුදු කරන්න ඕනේ දරුවනේ. පද්ධතියේ පීඩන හිස අවශ්‍ය පරිදි වෙනස් කළ යුතුයි දරුවනේ. ඒ වගේම නල පද්ධතියේ තැම්පත් වෙන්න පුළුවන් අවසාදිත ද්‍රව්‍ය මේ අවසාදිත ද්‍රව්‍ය ඉවත් කිරීමට අධි පීඩනයක් යටතේ ජලය ගලා යාමට සලස්වලා හෝදලා යවන්න පුළුවන් පුතේ. ප්‍රෙෂර් එකක් යටතේ අධි පීඩනයක් යටතේ ජලය ගලා යාමට සලස්වලා ඒවා සෝදලා යවලා ඉවත් කරලා නල පිරිසුදු කරගන්න අවශ්‍යයි පුතේ නඩත්තු කිරීමේදී. කාන්දු වීම තියෙනවා නම් ඒ කාන්දු වීම නැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ පුතේ නලවල පද්ධතිය තුල. ලබා ගන්නා ජලයේ පෙරා පද්ධතියට එවීමට අනිවාර්යෙන් කටයුතු කරන්න ඕනේ. පොහොර මිශ්‍ර කරන ටැංකිය පොහොර යෙදීමෙන් පසු සෝදලා හැරීම කරන්න ඕනේ අනන්න නිම නඩත්තු කටයුතු පුතේ. ඒ වගේම ශේෂ්ත්‍රපාලක ඒකක අදෝරක්ත කිරණ වලින් ආරක්ෂා කිරීමට පුතේ අපි තීන් තාලේප කිරීම හෝ ආවරණ කිරීම කරන්න ඕනේ. විසරුම් මිස් මේ ස්ප්‍රින්ක්ලර් හෙඩ් පුතේ නැතිනි පිරිසුදු කිරීම සිදු කරන්න ඕනේ මේ පද්ධතියකදී. 32 විසරුම් ජල සම්පාදන පද්ධතිය වල ප්‍රයෝජන මොනවද කියන එකයි පුතේ අපි කතා කරන්න යන්නේ. බලමු මොනවද ප්‍රයෝජන වලට යම් පුතේ අපි කෙලින්. පිටාර ජල සම්පාදන ක්‍රමවලදී වෙන ජල හානිය මෙමගින් අවම කරන්න පුළුවන්. අපි දන්නවා මේ පස මතු පිටින් ජලය
ගලාගෙන යන ක්‍රම පිටාර ජල සම්පාදන ක්‍රම තියෙනවා. ඇලි ජල සම්පාදනය, තීරු ජල සම්පාදනය. ඔබට මතකයි බේසින් ජල සම්පාදනය, පෘෂ්ඨීය ජල සම්පාදන ක්‍රම පුතේ අපි අර කලින් කතා කරලා තියෙනවා මේවා විශේෂයෙන්. ජල සම්පාදන ඇලි ඉවුර කඩලා ජලය ලබා ගන්න අවස්ථා, සයිපන නල මගින් ගේට් පයිප් මගින් කෙලින්ම ශේෂ්ත්‍රයේ මුළු ශේෂ්ත්‍රයේම ආවරණය වෙන විදිහට ජලය යනවනේ පුතේ. ඇත්තට මේක අකාර්යක්ෂමයිනේ පුතේ. මේකෙදී මේ පිටාර ජල සම්පාදන ක්‍රම වලට අකාර්යක්ෂමයිනේ පුතේ මේ ජල සම්පාදනය. එහෙනම් පිටාර ජල සම්පාදන වලදී වෙන ජල හානිය මෙම ක්‍රමයේ මගින් අවම කරගන්න පුළුවන් පුතේ. පාංශු තෙමීමේ ගැඹුර මනා පාලනයකින් සිදු කරන්න පුළුවන් පුතේ මේකෙදී. ඒ වගේම භූමියේ තෙමීම එකාකාරව පවත්වා ගන්න පුළුවන්. ජලභාවිත කාර්යක්ෂමතාව උතේ මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති මගින් ස්ථීරවම අපිට ඉහළ නංවා ගැනීමට අවස්ථාව තියෙනවා පුතේ මේ පද්ධතිවල වාසී අපි කතා කරන්නේ. මේ ජල සම්පාදනයත් එක්ක පොහොර යොදන්න පුළුවන් බිඳු ජල සම්පාදනයේදී මේ ඇඩ්වාන්ටේජ් එක ගැන කතා කරා පුතේ අපිට. ජලයේ මැනීම මගින් අවශ්‍යතාවයට පමණක් නිකුත් කළ හැකිවීම හා පරිගණකගත ක්‍රම මගින් පද්ධති ස්වයංක්‍රීයකරණය පාලනය කරන්නත් අවස්ථාව තියෙනවා පුතේ මේ බිඳු ජල සම්පාදනය නැත්තම් මේ විසුරුම් ජල සම්පාදන පද්ධති මගින් අපිට මේ පද්ධති දෙකේම අපිට ස්වයංක්‍රීයකරණය කරන්න පුළුවන් ජල සම්පාදන පද්ධති. ජල සම්පාදනය සඳහා බිම් සැකසීමක් විශේෂයෙන් අවශ්‍ය වෙන්නේ පුතේ මේ ස්ප්‍රින්ක්ලර් ඉරිගේෂන් පද්ධතියක් සඳහා. විසුරුම් ජල සම්පාදන පද්ධතියක් සඳහා ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 33 මේ විසුරුම් ජල සම්පාදනයේ සීමාකාරී සාධක නැත්තම් අවාසි ගැනයි දරුවනි අපි කතා කරන්න යන්නේ. බලමු මේ ජල සම්පාදන පද්ධතියක් සීමා කරන්න නැත්තම් මේ ජල සම්පාදන පද්ධතියක් පවත්වාගෙන යාමට බාධා ඇති වෙන සීමාකාරී සාධක නැත්තම් ඩිස්ඇඩ්වාන්ටේජස් ගැනයි අපි මෙතෙන්දි කතා කරන්නේ දරුවෝ. ජල සම්පාදන පද්ධතියේ සැකසීම හා පීඩනයක් යටතේ ජලය නිකුත් කිරීම සඳහා යෙදිය යුතු මූලික පිරිවැය වැඩි පුතේ. මේ නල පද්ධති පාලන ඒකක උපාංග සඳහා අපිට යන මූලික පිරිවැය වැඩි පුතේ මේකට. ඒක අපිට අවාසියක් සීමාකාරී සාධකයක්. ඒ වගේම ජලයේ විසිරීමේදී භෝග මූල මණ්ඩල රහිත පස් මතටත් පුතේ ජලයේ පතිත වීම නිසා ජලය අපතේ යාම ඒ ස්ථානවල වල් පැල ඇති වර්ධනය සිද්ධ වෙන්න පුළුවන්. අර බින්දු ජල සම්පාදනය නම් මූල මණ්ඩලය යවටනේ පතිත වෙන්නේ. නමුත් විසිරී යාමේදී මූල මණ්ඩල රහිත පස් මතටත් ජලය පතිත වෙන්න පුළුවන්. ඒ ස්ථානවල තියෙන වල් බීජ වර්ධනය වෙලා නවශාක විදිහට ඒවා වැඩෙන්න පුළුවන් පුතේ. ජලය අපතේ යනවා වගේම යම් ප්‍රමාණයකට ඒකදී අපිට කියන්න පුළුවන් වල් පැල වර්ධනය වීමටත් ඒක දායක වෙනවා, හේතුවක් වෙන්න පුළුවන්. අන්න සීමාකාරී සාධකයක් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් දුවේ පුතේ. ජලයේ වාෂ්පීකරණයෙන් හානි වෙන්න පුළුවන් පුතේ. ඒ වගේම පිරිසුදු ගුණාත්මක ජලය භාවිතා කරන්න ඕනේ. මේකේදී ඒකත් ඩිස්ඇඩ්වාන්ටේජ් එකක්. සුළං සහිත ප්‍රදේශවල සුළං ප්‍රවේගයේ වැඩි අවස්ථාවලදී මේ ජලයේ විසිරී යාමේ රටාව ඒකාකාරී වෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ සුළං සහිත ප්‍රදේශවල මේක සුදුසු වෙන්නේ නැහැ. නමුත් බිඳු ජල සම්පාදනයක් අපි කිව්වා සුළං සහිත ප්‍රදේශවලත් අපිට භාවිතා කරන්න අවස්ථාව තියෙනවා කියලා දුවල පුතාලත් එක්ක කතා කරා. හොඳයි ආදරණීය දුවේ පුතේ අපි විශේෂයෙන්ම දුවල පුතාලත් එක්ක කතා කරලා අවසන් කරා. විශේෂයෙන්ම ජලයේ එසවීමට අදාළව වගේම මේ ජල පොම්ප සම්බන්ධයෙන් ජලය එසවීමේ ක්‍රියාවලිය ඒ වගේම දුවේ පුතේ අපි ජලය එසවීම සඳහා භාවිතා කරපු සම්ප්‍රදායික ක්‍රමවේද පිළිබඳ අපි ප්‍රශ්න ගැටළු වලට කතා කරලා නිරාකරණය කරගත්තා. ඒ වගේම අපි දුවේ පුතේ මේ සම්ප්‍රදායික නොවන ජලය එසවීම සම්බන්ධ ගැටළු ප්‍රශ්න වලට කතා කරලා ඒවා නිරාකරණය කරගත්තා. ඒ වගේම ආදරණීය දෙවොල පුතාලත් එක්ක මේ ශුද්ධ ජල සම්පාදන පද්ධති විදිහට කතා කරන බිඳු ජල සම්පාදනය සහ විසුරුම් ජල සම්පාදනයට අදාළව සියලුම ගැටළු සාකච්ඡා කරලා ගැටළු වලට විසඳුම් එක්ක අවසන් කරා දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන ආදරණීය දෙවොල පුතාලත් එක්ක ඊළඟ කොටසින් මේ බිම් සැකසීමේ කටයුතු වලට අදාළව ගැටළු දෙවොල පුතාලට විභාග දෙන්න පුළුවන් ගැටළු හැම අවුරුද්දකම වගේ මේ ප්‍රශ්න මේ යාන්ත්‍රිකයන්ට අදාළ මේ ගැටළු අහනවා. එවැනි ගැටලුත් එක්කම දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ අපි සිව්පහර සහ දෙපහර එන්ජින් සහ විශේෂයෙන්ම අපි දිවරෝධ සහ සිව්රෝධ ට්‍රැක්ටර් වලට අදාළ පද්ධති සම්බන්ධයෙන් අදාළ ප්‍රශ්න ඊට අදාළ ප්‍රශ්න සකස් කරලා තියෙනවා දුවේ පුතේ. අපි ඊළඟ කොටසෙන් ඒ ප්‍රශ්නත් එක්ක දුවල පුතාලත් එක්ක ඒ කොටස් වලින් අපි ඊළඟ කොටසින් එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ සමාලෝචන ප්‍රශ්න අවසන් කොටසත් එක්ක.